නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමට මාගේ මේ පාද නමස්කාර පූර්වක ආරාධනය ශ්‍රී ප්‍රඥාසේන ධර්ම විද්‍යාලීය ප්‍රධානාචාර්ය විශ්‍රාමලත් පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද කොටිගල ධම්මසේන සංඝ පීත්‍රුන් වහන්සේට මුලාසනී වැඩ සිටින කෝට්ටේ කල්යාණ සාමග්‍රිය ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක වලවත ශ්‍රී සුදර්ශනාරාමාධිපති එවැගේම බණ්ඩාරගම ශාසනාර්ථක බල මණ්ඩලයේ හිටපු ගරු සභාපති අවසරයි අරුගොර සිරිරත්න නායක හිමිපාණන් වහන්සේ එවැගේම සිංහලයේ අපි සංවිධානයේ ගෞරවනීය සභාපති ජඹුරේවල චන්දරතන හිමිපාණන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි එවැගේම ප්‍රවීණ ජනමාධ්‍යවේදී චාපා බණ්ඩාර මෙතුතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තනි දෙමව්පියනි දූ දරුවනි ගංගාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාසේන දහම් පාසලේ 35 වෙනි ත්‍යාග සහ සාතික පත්‍ර ප්‍රධාන උළෙලට සපමෙනි ඔබ සෑම දෙනාම මේ අවස්ථාවේදී තාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඉතින් අත් වශයෙන්ම අපේ නායක හාමුදුරන් වහන්සේ කෝට්ටේ කල්යාණි සාමග්‍රිය ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ ප්‍රධාන සංඝනායක කර්මවාගාචාර්ය වලවත ශ්‍රී සුදර්ශනාරාමාධිපති එවැගේම බණ්ඩාරගම ශාසනාර්ථක බල මණ්ඩලයේ හිටපු
ගරු සභාපති අවසරයි අරුගොර සිරිරතන නායක හිමිපාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුක්තව මා පිළිගනු ලබනවා. ඊළඟට අපේ මේ තෑගි බෙදා දීමේ උත්සවයේදී ප්‍රධාන වශයෙන් අනුග්‍රහය දක්වන්නේ සිංහලයේ අපි සංවිධානය. විශේෂයෙන්ම විදේශ රටවල අපේ සිංහල පින්වතුන් මේ සංවිධානය සමග සම්බන්ධ වෙලා ක්‍රියා කරනවා. අපේ රටේ විවිධ ප්‍රශ්නවලදී දුප්පත් ජනතාවට උදව් උපකාර කරනවා විවිධ ආකාරයෙන්. දූ දරුවන්ට උදව් උපකාර කරනවා විවිධ ආකාරයෙන්. ඉතින් ඒ අනුව අපි ආරාධනා කරන්නට ඉදන සිංහලයේ අපි සංවිධානයේ ගරු සභාපති ජබුරේවල චන්ද්‍රරතන හිමිපාණන් වහන්සේට උන්වහන්සේ තවත් පූජනීය මහා සංඝරත්නයේ කීප නමක් සමග අපේ මේ උත්සවයට වැඩම කරන්නට ඉදන ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපේ චන්ද්‍රරතන හාමුදුරන්ගේ විශේෂ ආරාධනාවක් මත ප්‍රවීණ ජනමාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතාණන් අපිට මේ අවස්ථාවට සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් අත් වශයෙන්ම එතුමා අපි දන්නවා විශේෂයෙන් දෙරණ රූපවාහිනී ඔස්සේ අපේ රට පිළිබඳව විශාල උනන්දුවකින් කතා පවත්වමින් ඒ සඳහා ක්‍රියා කරන්නා වූ මහත්මයෙක් තමයි චාපා බණ්ඩාර කියලා කියන්නේ. විශේෂයෙන් අපිට මේ අවස්ථාවට එතුමා ලබා ගන්න බෑ අපේ චන්ද්‍රරතන හාමුදුරන් වහන්සේ නොසිටින්න. ඉතින් අපේ චන්ද්‍රරතන හාමුදුරන් වහන්සේ මතක් කරලා තිබෙනවා චාපා බණ්ඩාර මහතාණන්ට මේ අවස්ථාවට පැමිණිලා අපේ ජනතාව දැනුවත් කිරීම සඳහා සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් අත් වශයෙන්ම එතුමා හුඟක් වේලාසනින් පැමිණියා අපේ විහාරස්ථානයේ. අපේ චන්ද්‍රරතන හාමුදුරන් වහන්සේ මට කෝල් එකක් දීලා කිව්වා හාමුදුරනේ චාපා බණ්ඩාර සර් ගේට්ටුව ළඟ ඉන්නවයි කියලා. ඉතින් මම ඉක්මනින්ම ඇවිල්ලා ඉතින් එතුමා අපේ විහාරස්ථානයේ කැඳවා ගිහලා හුඟක් තොරතුරු කතා කළා. අපේ සිංහල ජාතිය වැටී තිබෙනා වූ තත්ත්වයේ පිළිබඳව එතුමා බොහොම කනගාටුවෙන් වගේ කතා කරන්නට ඉදුණ මේ වගේ තත්ත්වයක් තියෙනවා මේක කොහොමද අපි නතර කරගන්නේ කියන කාරණාව මතක් කරමින් එතුමා අපිත් සමග සුහදව කතා කරන්නට යෙදුණා. ඉතින් මේ අවස්ථාවට පැනුණා වූ ප්‍රවීණ ජනමාධ්‍යවේදී චාපා බණ්ඩාර මහතාණන් ඉතාමත්ම සෙනෙහසින් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම විශේෂයෙන් අපි ආරාධනා පිළිගෙන මේ අවස්ථාවට සැපමෙනි සියලුම ආරාධිත අමුත්තන් නම් වශයෙන් කියන්ට යන්නේ ඒ මුලොත් එහෙම යම් කිසි ආකාරයක මගහැරීමක් සිද්ධ වුණොත් මේක හොඳ නැති නිසා මා ඔබ සියලු දෙනාම ඉතාමත්ම සෙනෙහසින් යුක්තව විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී ඔබ සෑම දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මා පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව මෙන්න නිමාවට පත් කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. දේශනයක් සමගින් අප සැම ආමන්ත්‍රණය කිරීමට ප්‍රවීණ මාධ්‍යවේදී චාපා බණ්ඩාර මැතිතුනි ඔබටයි මේ ගෞරවනීය ආරාධනය. ගෞරවනීය සංඝරත්නයේ අවසරයි. ඉතෝතුනි සංවාදයක් සාකච්ඡාවක් එහෙම නැත්නම් දේශනයක් පවත්වන්න තියෙන ලොකුම අමාරුව තමයි කුචි කර්ලිකාරය ගොඩක් ඉන්නවා. මට එහෙම බබාලා කැපලි ගහන හැටි අම්මලාට කරදර කරන හැටි ලොකු බබාලා කුංචි බබාලා කියන අමාරු වැඩි. හම්දුනේ අපි පොත සංවාදයක් කරන්න නම් බබාලා වෙනමයි ලොකු බබාලා වෙනමයි ගන්න වෙනවා. ඒකට උත්සාහ කරමු මේ වෙලාවේ යම් දෙයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්ද කියලා. ඉතාමත්ම වැදගත් තීරණාත්මක මොහොතක් නිසා මේ මොහොත. ජම්බුදේවර ස්වාමීන් වහන්සේට මගේ ප්‍රණාමය පුද කරනවා මේ මොහොත මට ලබා දුන්නාට මෙහෙම බලන්න අපිට කතා කරන්න ලැබීම මම හිතනවා මම ලැබූ වාක්‍යයක්. මම හිතන්නේ ඇයි ඔබ නොදන්නවා වුණාට මේ මොහොතේ ඔබට බලපාන ඔබේ ඔය ඇකේ ඉන්න පුංචි බබාලට බලපාන හුඟක් දේවල් වෙනවා. ඒවා හරියටම දැනගත්තොත් අපිට දරා ගන්න බැරි මට්ටමක.
ඒකාන්තයෙන් ඔබ වාසනාවන්තයි කියලා හිතෙනවා. උගක් අය එමින් තියෙන දේ දන්නේ නැති නිසා. ඒකත් නරකම නෑ. මේ පන්සලේ ලොකු ආමුතුරු මට කිව්වා කතා කරගෙන ඉන්නකොට මේ පන්සල ගැන උගක් අය දන්නේ නෑ. ජීවුරුව හිමින් වෙලා තියෙන්නේ මේ පන්සලේ භාවනා මධ්‍යස්ථානයක් හැටියට තමයි මේ විහාරස්ථානයේ තිබිලා තියෙන්නේ. මේ පැතිවල ඉන්න මිනිස්සුත් එච්චර මේ පන්සල ගැන දන්නේ නෑ කියලා. මගේ අතීත කිව්වා කොච්චර හොඳද අපේ හාමුදුරුවනේ කියලා. දැන් එළිය වෙන දේවල් බැලුවාම හැංගිලා හිතන මට්ටමක් තමයි තියෙන්නේ. හැංගිලා ඉන්න හිතන මට්ටම. වැඩි කියන තේරෙන්නේ දෙකිය මම කියනවා. මේ ලංකාව කියන්නේ පුංචි ලස්සන දූපතක්. අපිට අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා. ඉන්දියාවට හිතන්නවත් බැරි විදිහට බුදුදහම අපි වැළඳගෙන බුදුදහමත් එක්ක මහා ශිෂ්ටාචාරය හැදුවා ලංකාවේ. බුදුදහම ලංකාවට එනකොට අපිට ඉතාම දියුණු ශිෂ්ටාචාරයක් තිබුණා. ලෝක ඉතිහාසය කියවාගෙන එනකොට අපේ හෙළ ඉතිහාසයේ තියෙන්නේ උදම තැනක. අද දවසේ දියුණු රටවල් හිතන්නවත් බැරි කාලයක අපේ මිනිස්සු මුතු පිටෝ අපි වලින් දැන් සොකඩ මිනිස්සු මේ කාලේ ඉඳලා තියෙන දැවැන්ත මිනිස්සු ශිෂ්ටාචාරයක් ගොඩ නැගුවා. මේ දනුත් ඒ පුරාවිද්‍යා කැණීම් වලදී මුණ ගැහෙන දේවල් දැක්කාම පුදුම හිතෙනවා අපේ ඉතිහාසයක් තිබුණාද කියලා. අවුරුදු 50කට විතර කලින් හිතන්න අපි සෝම්පත් හදලා තියෙනවා. ඊටාම පිළිවෙලට නියතිය අයව අපි එක්ක ආදාහනය කරලා වෙන ක්‍රමයකට භූමි දානය කරලා තියෙනවා. භූමි දාන කටයුතු කරලා තියෙනවා. ඒකට බුද්ධාම නැහැ. ඔබ හිතන්න අපි මොනතරම් දියුණු ශිෂ්ටාචාරයකට මිනිස්සු වෙන්නේ නැද්ද? අවුරුදු දහස් ගණනක්. බුදුදහම ලංකාවට ආවම ඒ කරන්නේ අපේ මුතුමිත්තෝ බුදුදහමේ මහා දැනුම් පද්ධතිය අරගෙන අපේ ශිෂ්ටාචාරයට දියුණු කෙරුවා. අපි වැහුදෙන්දා අනුරාධපුරේ පොළොන්නරුව වගේ යා පේනවා මහා සත්‍යන්තුපුරේ වැහු. අද අපිට පුළුවන් දෙයක් පොඩි ඇලක් කපාගෙන ගමේ බෝක්කුවක් හදාගෙන කැටිච්ච විදක් හදාගෙන පුර. දැන් එක්කෝ ඒ වැඩේ කරන්න ගිහලා හොරගම් කරනවා. එක්කෝ ඒ වැඩේ බාහිර කරනවා. එක්කෝ කිසිම ප්‍රමිතියක් නැතුව කරනවා. වැඩේ කරලා එනකොට එක හදාගන්න. දැන් බලන්න පාරවල් අරනවා. ලොකු කටවුට් එකක් ගහනවා. ලොකු කටවුට් එකක් ගහනවා. පාර කාපට් කරන ලදී කියලා මුහුණු ගොඩක් ගහනවා. ප්‍රාදේශීය සභාවේ, පළාත් සභාවේ, පාර්ලිමේන්තු නැති ඇමතිවරු, ජනාධිපතිවරු පාර ඒකට බලලා මේකට බලනකොට පාර කැඩි. කාපට් දාන්න එක හොරකම් කරලා එක්කෝයි වැඩි හරියට කරලා නැහැ. ඒක කරන්න අපිට ඕනේ නැහැ. අපේ පැරණියෝ තාම දියුණු ශිෂ්ටාචාරයක් හැදුවා. ලෝකයේ තිබෙන අද්විතීය මානව ශිෂ්ටාචාරයක් තමයි ලංකාවේ තිබුණේ තියෙන්නේ. අපි හෙළ ශිෂ්ටාචාරය. හැබැයි අද අපි ලෝකෙටම ණය වෙලා ලෝකෙටම බය නිමට තැනකට වැටිච්ච જાතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පුංචි බබාලා ගැන මට දුක හිතෙනවා. ඒ ළමයි සමහරට කෑ ගහන්නේ කලබල කරන්නේ ඒ දෙමින් තියෙන දේ දන්නේ දන්නේ නැහැ. අද අපි චීනයට බයයි, ඉන්දියාවට බයයි, සිංගප්පූරුවට බයයි, ලෝකේ තියෙන හුඟක් රටවල් වලට බයයි. ඇයි? අපි මොනවද උන්ගෙන් අරගෙන තියෙන්නේ? මොකුත් දරන්නේ නැහැ. අපි එංගලන්තෙන් ජීවත් වුණාද? නැහැ. එංගලන්තේ අපිව විනාශ කරා. මහා බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි ජාතිකයෝ සුද්ධෝ අපේ රට විනාශ කරලා ගස්කොළ ගහකොළ කපලා සම්පත් හොරකම් කරලා මුළු රටම නැති කරා. අපිට මොකුත් දුන්නේ නැහැ. අර පරණ ඇටසැකිලි වගේ රේල් පාරවල් ටිකකුයි පාරවල් ටිකකුයි පරණ ගොඩනැගිලි ටිකකුයි ඔවුන්ගේ නීති පද්ධතියකුයි තියෙනවා. අපිව නැති කරපු එංගලන්තයේ දැන් අපිට කුණු එවනවා. ඔබ රූපවාහිනී දකින්න ඇති කුණු කන්ටේනර්ස් පිටින් එවනවා අපේ රට. අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ කියන මිනිස්සු සල්ලි ලැබෙන ඉඳ කුණු ගේනවා. ඔබ හිතලා බලන්න සල්ලිකාර රටක් Tamanගේ රට ලස්සනට තියාගන්න මේ කුණු ටික ඔබලා අරන් ගිහින් ඔබලගේ රටට දාපල්ලා කියලා සල්ලි දෙනවා. අපේ අය ටයිකෝඩ් දාගෙන ඉංග්‍රීසි කතා කර කර අර ව්‍යාපාරික පැලැන්ති ගුවන් යානයක ගිහිල්ලා අර කුණු ගේනවා අපේ රට. මම ඊයේ පෙරේද දැක්ක මේ ගෙනා කුණු අපේ කුණු හොයාගන්න බෑ ඒවා. මෙන්න මේ කැලයක් අයින රෑ ගිහින් බැකෝ කරලා හාන්න බලලා නේනවා. ඉතින් හිතන්නකෝ පින්න දැන් අර මහා වැව් බැඳ જાතිය.
අපි මා නිවට જાතිය. ඉතින් ඒකයි මම කිව්වේ හැංගිලා ඉන්න තරමට හොඳයි. මේ පන්සල දිනු කරන්න එපා. මේ පන්සල දිනු කෙරුවොත් එහෙම වෙන්නේ ඔය තියෙන ගස් ටික කපනවා. කපලා එළියේ මේ වගේ ගල් අල්ලනවා. අල්ලලා ලොකු තොරණක් ගහනවා. මේකට Wi-Fi එනවා. ඊට පස්සේ මේ වටේ ඉන්න පිස්සු නටන්න පටන් ගන්නවා. පන්සල කානිවල් එකක් වගේ වෙනවා. එහෙම වෙන්නේ. දැන් අපේ ගම්වල තිබිච්ච පන්සල් වලට පන්සලට යනකොට අපිට අමුතුම හැඟීමක් කියනවා. පුංචි කාලේ අපේ ගමේ පන්සලට යනකොට අපිට ඇති වෙනවා නිකන් භාවනානුයෝගී හැඟීමක්. ඒක අමුතු එකක්. ගහකොළ බෝගහේ කොළ වැටෙනවා. උලක හමාගෙන යනවා. බොහොම නිර්හංකාර අහිංසක ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම ඉන්නවා පන්සලේ. ඔය බල්ලෙක් කූසෙක් හරකෙක් මුවෙක් වගේ ඉන්නවා. ඉතාම සුන්දර පන්සල්. ඒ පන්සලේ කොහෙවත් ගල් දාලා ටයිල් දාලා හැමතැනම මේ විදුලි බුබුල් දාලා තිබුණේ නැහැ. Wi-Fi නේ රේඩියෝ එකක්වත් තිබුණේ නැහැ. හැබැයි ජීවිතය පිළිබඳ දැවැන්ත පාඩම් කියා දුන්නේ පන්සල අද අපි විනාශ කරලා තියෙනවා. මේ පන්සල තව හොඳයි. ගහක් කොලක් තියෙනවා. මම සමහර පන්සල් වලට ගියාම මට පුදුම හිතෙන මේක පන්සලක්ද කියලා. තරහ වෙන්න එපා කිව්වට මේ ස්වාමීන් වහන්සේලා මේව කරන්නේ නැතුව ඇති. දැන් අපි අවසානයේ කරලා තියෙන්නේ දියුණු වෙනවා කියලා, සංවර්ධනය වෙනවා කියලා අපේ ගස් ටික කපලා අපේ සියලු සම්පත් ටික විනාශ කරලා අපි නොදන්න ජීවිතයක් වාගෙන යනවා. නැවත කියනවා නොදන්නා ජීවිතයක්. අපි දන්නේ ජීවිතේ මොකක්ද කියලා. අපිට කන්න තියෙනවා නම්, බොන්න තියෙනවා නම්, නිදහසේ වැටිලා ඉන්න තියෙනවා නම්, අම්මා තාත්තා ආච්චි සීයා මුත්තලා, නිමුත්තලා ඔවුන්ගේ මතකයන් එකට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊටාම සොඳුරු ජෛව මූලයක් අපිට තියෙනවා නම් අපිට තව මොනවද ඕනේ? ඔබට මම එකක් කියන්නේ. මේ මොහොතේ ලෝකය සංවර්ධනය වෙනවා කියලා මොකක්ද පිස්සුවක් නටලා අමාරු වෙట్లా ඉන්නේ. මුළු ලෝකෙම. මම ඊයේ දැක්ක ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා කරනවා උත්තර ද්‍රවය ගැන අහලා ඇති මේ පාසල් වල ශිෂ්‍යව දානවා. උත්තර ද්‍රවය කියන්නේ වෙනම අයිස් ලෝකයක්. මේ උත්තර ද්‍රවයේ සාගරයේ ඉව හුඟක් විදිලා තියෙන්නේ. දැන් ප්ලාස්ටික්, ඒ කියන්නේ මයික්‍රෝ ප්ලාස්ටික්, ක්ෂුද්‍ර ප්ලාස්ටික් තියෙනවා කියලා විද්‍යාඥයෝ වාගන්නවා කියන්නේ. උත්තර ද්‍රවයට කොහෙන්ද ප්ලාස්ටික් කියන්නේ? අපි ගිහලා shopping bag එකේ නැත්තම් ප්ලාස්ටික් භාණ්ඩ දාන්නේ. අපි සාගරය දැන් විනාශ කරලා තියෙනවා. අපිට පේන්නේ සාගර පත්‍රක වෙනදී අපි දන්නේ නැහැ. කුණු කඳු පිටින් මහා සාගරයට දානවා. තෙල් මුදා අරිනවා. කුණු කාණු ඔක්කොම සාගරයට. නැව් වලින් අතාරින අපද්‍රව්‍ය. මේ සියල්ල නැත්තේ න්‍යෂ්ටික අපදා වැලීම් කරනවා. ඉරානය, උතුරු කොරියාව, ඇමරිකාව, චීනය තවත් රටවල් හොරෙන් න්‍යෂ්ටික අපදා වැලීම් කරන්නේ අනේ මේ අහිංසක සාගරේ. ඉතින් මේ ගොඩබිම වගේම ඊටාම සොඳුරු විචිත්‍රවත් ලෝකයක් සාගර පත්ලේ තියෙනවා. ජීවීන් ගණන් කරන්න බැරි ප්‍රමාණයක් ඉන්නවා මුහුදුපත්ලේ. අපි දැන් මුහුදුපත්ල විනාශ කරලා තියෙනවා. අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන සාගර පත්ල අපායක් වගේ දැන්. මේ ලංකාව වටම ගන්න දෙයක් නැතුව යනවා. කොරල් පර විනාශ වෙලා මත්ස්‍ය ලෝකෙම නැති කරලා අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි දියුණු නම් සංවර්ධනය වෙලා නම් ලෝකය සාගරයට මේ ටික කරයිද අපි? අපි සාගරය ගැන කවි ලිව්වට, සින්දු කිව්වට, අර මුහුද අන්තරට වෙලා ඉර බහගෙන යන හැටි බලාගෙන හිටියට අපි අපේ අත් දෙකෙන් මුහුද විනාශ කරලා තියෙනවා. මහා සාගරය කොච්චර විනාශ කරලාද කියනවා නම් උත්තර ද්‍රවයේ අර සාගරේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් තියෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. අපි ගිහින් දැම්මේ නැහැ. හැබැයි අපිත් ඒව කරනවාද? සංවර්ධනය කියන්නේ සාගරය විනාශ කරන එක නම් ඒ සංවර්ධනය අපිට ඕන. ගොඩබිම මුළු ලෝකෙම වනාන්තර විනාශ කරනවා. ලෝකෙම ලංකාව විතරක් නෙමෙයි. දැන් චීනයේ බීජින් නුවර මිනිස්සුන්ට හුස්ම ගන්න බෑ. වායු ගෝලය දූෂණය වෙලා. ඔවුන් දැන් වායු බෝතල් වලින් හුස්ම ගන්න වැඩි හැදෙනවා. කොහෙද වායු බෝතල් ගේන්නේ? කැනඩාවේ. මේක තමයි ඇත්ත කතාව. චීන මිනිස්සුන්ට බීජිං නගරය කොච්චර දියුණුයි කිව්වත්, මහා ගොඩනැගිලි තියනවා කිව්වත්, තාක්ෂණය ගැන කොච්චර කතා කරුවත් හුස්ම ගන්න බෑ. හුස්ම ගන්න බැරි නගරයක ඇති සංවර්ධනය කුමක්ද? දැන් මේ తත්වය
අපේ මහනුවරටත් ඇවිල්ලා තියෙන්නේ. මහනුවර කියන්නේ අපේ හදවත. දනදා මාලිගාව. කන්දමුඩ රාජධානියේ අවසාන සංකේතේ මහනුවර දැන් වායු දූෂණය වෙලා. පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් සමීක්ෂණයක් කරලා වාර්තාවක් නිකුත් කෙරුවා. මහනුවර නගරයේ පහළ වායු ගෝලය දූෂණය වෙලා තියෙනවා. දුම්රිය ස්ථානයේ කිට්ටුව වැඩිම දූෂණය වෙලා තියෙන මහනුවර. කෝ මහනුවර දලදා මාලිගාව, කෝ දියවඩන නිලමේ, කෝ ස්වාමීන් වහන්සේලා, කෝ උගත්තු, කෝ වෘත්තිකයෝ, කෝ සිංහල බෞද්ධයෝ. මහනුවර අපි හිමින් විනාශ කරමින් ඉන්නවා. මහනුවර වටේට කඳු වලල්ලක් තිබෙනවා. ඔබට තේරෙනවා වායු දූෂණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මේ වායුව වේගයෙන් හතරතේ ගලාගෙන යන්නේ නැහැ. ඒක වලක් වගේ හරියට. නිම්නයක්. වැලි එකක්. මහනුවර අපි ටික විනාශ කරගෙන යනවා. ඒ මදිවට ඒ පැත්ත. අනිත් පැත්තේ ඉස්ලාම් ව්‍යාප්තවාදයේ මුස්ලිම් ව්‍යාප්තවාදයේ මහනුවර වේගයෙන් අත්පත් කරගෙන යනවා. මේ ජාතිවාදී ප්‍රශ්නයක් නෙවෙයි දේශපාලන ප්‍රශ්නයක්. ඔවුන් වේගෙන් තමන්ගේ අනසක පතුරවන ලෝකේ පුරාම ISIS ත්‍රස්තවාදී දක්වාම ඔවුන් ඒ ගමන ඇවිත් තියෙනවා. ඒ ගමන එහෙම එන්න උදව් කරන්නේ ඇමරිකාවයි රුසියාවයි. එතකොට ලෝකේ සංවර්ධනය වෙලාද මම ඔබෙන් අහනවා. එතකොට ඇමරිකාව මහා සංවර්ධිත රටක් වෙලා අපි නොදියුණු රටක්ද? හැබැයි අපි හිතනවා. අපි හිතනවා මේ අපේ ගමේ ඉන්න අය හරි දුප්පත්. මේ පන්සල මහා දුප්පත් පන්සල. මේ ගම වැඩක් නැහැ. අපි කිව්වොත් එහෙම නිව්යෝර්ක් නගරයේද මේ ගමද කියලා හුවොත් එහෙම අලුබෝ මුල්ලද කියලා හුවොත් එහෙම ඔබ බිම පෙරලිපෙලි හිනාවේ මොන අලුබෝ මුල්ලක් දන්න නගර නිව්යෝර්ක්. හැබැයි ඇත්ත කතාව එක නෙමෙයි. ඇයි අපිට ඇත්ත කතාව තේරෙන්නේ නැහැ? අපිට දැනුම නැහැ. අපි බුදුදහම තුල සියල්ල හොයාගෙන ගියාට බුදුදහම තුල තිබෙන දැනුම හොයාගෙන යන්නේ නැහැ. මුළු ලෝකයේම ජීවිතය ගැන උගන්වන්න පුළුවන්, සංවර්ධනය ගැන කියලා දෙන්න පුළුවන් බුදුදහම තුල ජීවිතය වටහා ගත්තොත්. බුදුන් වහන්සේ යෝජනා කරන ඉතාම සරලව ජීවිතය හරහා විශ්වය වටහා ගන්න විදිය. ජීවිතය වටහා ගන්නා කල විශ්වය අපට වටහා ගන්න පුළුවන්. මේ මහා දැනුම් පද්ධතිය මොනවද අපි අරන් තියෙන්නේ? මුකුත් තරන්නේ. සිංහල බෞද්ධ සමාජය අතීතයේදී බුදුදහම තුල ගොඩනැගුණේ ඒ අර්ථයෙන්. අපි ගංගා හරස් කරලා වැව් බැන්දේ නැහැ. ගංගාව නිදැල්ලේ ගලාගෙන යනවා. ඒ ගඟට හානියක් නොවෙන මහ වැවක් බැඳලා තියෙනවා. බලන්න අපේ සංවර්ධනය. ඔබ ගිහිල්ලා බලන්න අපේ නගර අලංකරණය අනුරාධපුරයේ මොන තරම් සුන්දර නගරයක්. ඒ ඉපැරණි සටහන් අතර තියෙනවා ඊටාම දියුණු නගරයක්. කොළඹ නගරයට යන්න පුළුවන්. කුණු ගොඩ ගහලා පාර ගඳයි. පාරේ යන්න බෑ. මිනිස්සු මරා යනවා පාරේ. වාහන එලවන්න ගිහින් පාරේ වෙළඳාම් කරනවා. හුස්ම ගන්න ඉඩක් නැහැ. කොළඹ දිනුනොද? කොළඹ දිනුන නගරයක් නෙමෙයි. දැන් මම බීජිං යන ඔබට කිව්වා. අන්තර්ජාලයේ පහසුකම් තිබෙන අය ගිහිල්ලා බලන්නකො වොෂින්ටන් නගරේ දිහා. අපි හිතන්නේ මාර නගර කියලා. එහෙම නෑ ඒවා. ඒ නගර බැලු බැලමට ඊටාම පහළ මට්ටමක තියෙනවා. අපි හොඳ දේ ගැන දන්නේ නැති නිසා අපේ හොඳ දේ විනාශ කරනවා. අපි හිතන් ඉන්නවා ගස් කපන එක සංවර්ධනය කියලා. අපි හිතන් ඉන්නවා ප්ලාස්ටික් වැඩියෙන් භාවිත කරන එක සංවර්ධනය කියලා. අපි හිතන් ඉන්නවා කෘත්‍රිම දේවල් කන එක මාර ජීවිතයක් කියලා. අපි කොස් දෙල් හොඳට කාපු જાතියක්. මඤ්ඤොක්ක බතල් හොඳට කාපු જાතියක්. අපේ පැරැන්නෝ පීස කෑවේ නැහැ. මේ පොළොවේ හැදෙන දේවල් කෑවේ. ඖෂධ කරන බිව්වේ. අපි කිරිපිටි බිව්වේ නැහැ. කිරිපිටි විස බව අම්මලා දැනගෙන තමන්ගේ බබාට පොවන්නේ නැද්ද? මේ අම්මලාගෙන් මං අහන්නේ. දැන් ඔය අතේ ඉන්න බබාට කවුරු හරි කරදරයක් කෙරුවොත් මරා ගන්න එනවනේ අම්මලා. එන්නේ නැහැ. ඔය පුංචි බබෙකුට කවුරු හරි කරදරයක් කෙරුවොත් අම්මා අතේ දින එකකින් අනිවාර්යෙන් අහනවා. ඒ අම්මා බබාට දෙන්නේ මොනවද? වසකිනි. කියලා බලන්න කොහොමද? මේ අම්මලා ඔක්කොම ළමයින්ට වස කරන අය. පටෝනම් බණින්. උදේ ඉඳලා ගෙනල්ලා ළමයට දෙන්නේ මොනවද? වසනේ දෙන්නේ. මේ අම්මලා කී දෙනෙක් ළමයිට කොකාකෝලා ෆැන්ටා ස්ප්‍රයිට් වර්ගයේ බීම පොවනවා. අතුස්සන් කියන්නේ. කොකාකෝලා කියන්නේ ඉතාම විෂ බීමක්. ඒ බෝතල් කරපු බීම බොනවා කියන්නේ ජීවිතේ කොට වෙනවා. නන්නාඳුනන ලෙඩ හැදෙනවා. ළමයට දෙනවා.
ඉතින් ළමයට ආදරේ. ජීවිතේ වටහාගත්තොත් බුදුදහම තුල මෙහෙම අම්මලා තාත්තලා හැදෙන්න විදියක් නැහැ. දකින්න දේ මිලදී අරගෙන ළමයට ගෙනත් දෙන්න. වසවිස ළමයට දෙන්න. ගහකොළ කපලා දාන්න. අනේකාට ඊර්ෂ්‍යා කර මේ ගම වැඩක් නැහැ කියලා හිතන. අනුන්ට මම මේ වචනෙච්චර පාවිච්චි කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් අනිත් දියුණුවකට කැමතිද? ඔබෙන් මං අහන්නේ. අල්ලපු ගෙදර මිනිස්සු දියුණුවකට අපි කැමති නැහැ. ඒක තමයි ඇත්ත. අපි රටක් හැටියට මෙච්චර පල්ලෙහාට වැටලා තියෙන නිසා. සිංහල බෞද්ධ ජන සමාජය විකෘතියට ලක් වෙලා තියෙනවා. මේ විකෘතියට ලක්ුනේ නිකන් නෙවෙයි. කාලිංග මාග ආක්‍රමණයේ දැවැන්ත විනාශයක් අපිට කෙරුවා. අපේ පුස්තක විනාශ කළ දැම්ම පුස්තකාල ඉතිහාසයේම ගිනි තිබුණා. කාලිංග මාග ආක්‍රමණය. ඊට පස්සේ විවිධ ආක්‍රමණ මැද 1505 දී පෘතුගීස්, ලන්දේසි, ඉංග්‍රීසි අපේ අණු කැඩුවා. අපිට කරන්න තියෙන හැම විනාශයක්ම කෙරුවා. ඌවැල්ලස කැරල්ලේදී ඔබේ කැරල්ල ගැන කියවන්න ඕනේ මේ දරුවන්ට කියලා දෙන්න දවසක. ඉංග්‍රීසියෙන් දැනත් අභියෝගයක් කළා කරපු ඌවැල්ලස කැරල්ලේ පිරිමි ඔක්කොම අන්තිමට මැරුවා. බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලා මැරුවා. දරුවෝ ඔක්කොම මැරුවා. ඉංග්‍රීසියෙන්. ඊට පස්සේ වැව්වමු කඩලා කුඩු කරලා විනාශ කෙරුවා. අපේ බහුභෝග ගිනි තියුවා. පළතුරු ගස් කැපුවා. මේ සියලු සාක්ෂි ඔබට තිබෙන ඉතිහාසය හොයනවා. ඒක බොරු නෙවෙයි. ඉංග්‍රීසි ජාතීන් අවසානයේදී හෙළය විනාශ කරන අන්තිම විනාශකාරී වැඩ ටිකක් කෙරුවා. ඊට පස්සේ හැදිලා ඉන්නේ බහුභූත ජාතියක්. දැන් අපි බහුභූතයෝ. තරහින් කිව්වට මේ ස්වාමීන් වහන්සේලා ඒ ගොඩට මම දාන්නේ අපි සාමාන්‍ය මමත් ඇතිවූ බහුභූතයෝ. අපි දන්නේ මොනවද කන්න ඕන? මොනවද කරන්න ඕන? නිදා ගන්න ඕන කීයටද? ටීවී එකේ මොනවද බලන්න ඕන? අපි ඒව දන්නේ නැහැ. අර කසිකබල් ඉන්දියානු ටෙලි නාට්‍ය අවුරුදු 80 90 ආච්චිලා සීලා කට ඇරගෙන දිව දික් කර කර බලබලා ඉන්නේ මම දැකලා තියෙනවා. පහුගිය කාලේ කොරියානු නාට්‍ය රැල්ලක් ආවා. ඇයි ඒ? අපේ ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගෙනිච්ච රස්තාවකට කොරියාවට. ඔබ හිතන්නේ අපි මොනතරම් අමන જાතියක්ද කියලා. ටීවී එකේ කොරියානු ටෙලි නාට්‍ය පෙන්නන අපේ උන්ට කොරියාව නිකන් හීනයක් වගේ හිතුණා. අපේ ජව සම්පන්න පරම්පරාවක්ම කොරියාවේ වැඩ දෙන්න. ඉල්ලෙහි කම්කරු වැඩ කරනවා. අපි අන්තිමට කරලා තියෙන්නේ මොකක්ද? මම නැවත ඔබට කියනවා මේ කතාව මම මෙතන ඉවර කරන ප්‍රශ්නයක් ඕනනම් අහන්න පුළුවන්. මම උත්තර දෙනවා ඔබට. මම නැවත කතාව කිටි කරන්න. අපි සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති જાතියක්. ජීවිතය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති જાතියක්. ඒ නිසා අපි නොදන්නා සංවර්ධනයක් ගැන හිතනවා, නොදන්නා දියුණුවක් ගැන කල්පනා කරනවා, නොදන්නා ජීවිතයක් ගැන හිතනවා. ඔබේ ඇගේ ඉන්න දරුවා යා යුත්තේ කුමන දිශාවකටද? ඔහුගේ ඇයගේ ජීවිතේ කෙබඳු විය යුතුද? මේ ගැන අපිට කතා කරන්න දේවල් මුගක් තියෙනවා. ඔබ කැමති නම් ප්‍රශ්න අහුවොත් මම උත්තර දෙනවා. ජඹුරේ වෙල ස්වාමීන් වහන්සේත් ඉන්නවා. මම හිතනවා අපිට ඕන නම් යම් කාලයක් කතා කරන්නත් පුළුවන්. FM mic එකක් දාලා ඔබ ප්‍රශ්න අහුවොත් මම උත්තර දෙනවා. මට කියන්න තියෙන්නේ ජීවිතේ හොයන්න පටන් ගන්න මේ දැන් මේ මොහොතේ ඊට අවශ්‍ය දැනුම තියෙන්නේ බුදුදහම තුල. බුදුදහම තමයි ලෝකේ පුරාම ජීවිතේ හොයන්නට තියෙන මහා දැනුම් පද්ධතිය. අපි ඒක දන්නේ නැත. අවාසනාව එයයි. ලෝකේ විද්‍යාඥයෝ බුදුදහම ගැන පරීක්ෂණ පවත්වන. අපි ජනාධිපතිවරයා කියන මේවා ගන්න එපා දේශපාලන අර්ථයෙන්. අපේ ත්‍රිපිටකය ලෝක උරුමයක්. අපි ඉන්න දැන ලෝකේ විද්‍යාඥයෝ බුදුදහම ගැන හොයනවා. ගැඹුරු දැනුම් පද්ධතියක් දැනගෙන විවිධ පරීක්ෂණ කරනවා. අපේ අභිධර්මයේ සහ මෙටාෆිසික්ස් කියලා විෂයක් වොන් දියුණු කරමින් ඉන්නවා භෞතික විද්‍යාවේ. ඔවුන් සංසන්දනය කරමින් හොයන අභිධර්මයේ තුල තියෙන මහා දැවැන්ත අක්මුල් කොහෙද තියෙන්නේ? කවුද අභිධර්මයේ කෙටුම්පත් කියන්නේ? අපේ මිනිස්සු. අපේ මහා මොළකාරයෝ. අපේ ස්වාමීන් වහන්සේලා මහා දැවැන්ත උගත් අතීතේ. ඒ නිසා තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන් උනේ. ඉන්දියාවට ඒක කරන්න බැරි වුණා. බුදුන් වහන්සේ ඉන්දියාවේ පහළ වුණාට බුදුදහමෙන් අංශු මාත්‍රයක්වත් ඉන්දියාවට ගන්න බැරි වුණා. හොඳ දේ ගන්න පුළුවන් දියුණු ජාතියකට. ඊටම සරලයි. ඉන්දියාව වටේ තිබුණු කිසිම රටකට බුදුදහම ග්‍රහණය කරගන්න බැරි වුණා. වෙන රටවල් වලට ගියා. ගියේ වෙන ආගම් පටලවගෙන මහායානයේ විදිහට ගියේ. තේරවාදී බුදුදහම ලංකාවේ තමයි රෝපණය වුනේ. ලංකාවේ දැවැන්තේ විදිය. අපි
අපි වගේ නෙමෙයි. අපි වගේ සොකඩේව නෙමෙයි. අපි අද රටත් ඉවර කරලා, බුදුදහමත් ඉවර කරලා, ජාතියත් ඉවර කරලා සියල්ල ඉවර කරමින් ඉන්නවා. නොදන්නා ලෝකයක් සොයමින් යනවා. ඒ අතර ඉන්දියාව, චීනය, ලංකාව ආක්‍රමණය කරනවා. සිංගප්පූරුව ලංකාවගේ න්‍යෂ්ටික අපද්‍රව්‍යත් එක්ක කුණු ගොඩ ගහමින් ඉන්නවා. එංගලන්තයත් කුණු ගේනවා. ලංකාව කුණු හබ් එකක් බවට පත් වෙනවා. කුණු මාකට් එකක්, කුණු වලක් බවට පත් වෙනවා. ඇමරිකාව ලංකාවත් ඇතුළුව කලාපය පාලනය කරන තමන්ගේ හමුදා ලංකාවට ගේන්න ඔන්න මෙන්න සූදානමින් ඉන්නවා. අපි අහවලාව ජනාධිපතිවරයා කරමු කියලා හිතන්නේ. මෙතන නෑ තමයි. ඔය අහුත් වෙනම සිහින ජනාධිපතිවරයෙක් ඉන්නවා. අපි හිතන් ඉන්නවා කවුරු හරි ජනාධිපතිවරයා කරලා මේ ප්‍රශ්නේ බේරගන්න පුළුවන්. ලෝකේ වෙනස් කරන ක්‍රම දෙකක් තියෙනවා කියලා නවත්තනවා. එක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ up down, උඩින් පල්ලෙහාට. දේශපාලන බලාධිකාරී වෙනස් කරලා, විප්ලව කරලා උඩ වෙනස් කරනවා. අනිත් එක bottom up, යටින් උඩට. අපි කරන්න ඕනේ යටින් උඩට කරන විප්ලවය. මේ ළමයි අපි ගොඩ නැගුල ළමයි මේ ගම වෙනස් කරනවා. ගම වෙනස් කරනකොට නගරය වෙනස් වෙනවා. නගරය වෙනස් කරනකොට ලංකාව රට වෙනස් කරන්න පුළුවන්. ඒක පටන් ගන්නකොට යටින් අපි ඔබේ ගෙදර ඔබේ ඇකේ ඔබ ළඟ ඔබේ තුල ඉන්න ළමයා ගොඩ දාන්න. ඒ ගොඩ දැම්මොත් අපිට අවුරුදු 20කින් 30කින් වත් මේ රට හරි පාරට දාගන්න පුළුවන්. වැඩිහිටි අපි පරාදයි. ලංකාවේ ඉන්න සියලුම වැඩිහිටියන් පරාදයි. මේ මහා විනාශය වෙන්න අපි තමයි ඉඩ දුන්නේ. අපි පොත් ලියවලු, ගීත ප්‍රබන්ධ කෙරුවලු, පරිශ්‍රණ කෙරුවලු, අරවා කෙරුවලු, මේවා කෙරුවලු මුකුත් බේරගන්න බැරි වෙලා තියෙනවා. අපි කරලා තියෙන වන පියස විනාශ කරලා තියෙනවා. දැන් වන ගණත්වය එන්නේ අඩු කරලා තියෙනවා. අපි ගස් කැපුවා, ගංගා ගොඩ දැම්මා. සියලුම ගංගා ද්‍රෝණි එක්ක විනාශ කරලා එක්ක විකුණන්න සූදානම් කරලා තියෙනවා. අපි කරලා තියෙන ඕවා තමයි. කඳු පාත් කරලා කළුගල් කඩලා අන්න ගාලු මූදුර එහා පැත්තේ මූල්‍ය නගරයක් හැදුවා. කාර්ද චීනුන්ට. අපේ කඳු ටික කපලා කළුගල් ටික කඩලා මුහුද ගොඩ කරලා චීනුන්ට දුන්නා. ඉතින් එතකොට අපි මහාඩද්ද කරලා තියෙනවා. අපිම අමන જાතියක්. ඕන්නම් ප්‍රශ්නයක් දෙකක් අහන්න මම නැත්තම් මයික්‍රොෆෝනේ දෙනවා ස්වාමීන් වහන්සේලාට ඕන්න මගෙන් මොනවා හරි වුණොත් මම උත්තර දෙනවා. අද අපේ ආරම්භයේ පමණයි වෙනම දවසක පොඩි බබාලයි ලොකු බබාලයි වෙනම ඕන්නම් අපිට හම්බ වෙලා මේ සංවාදේ කරන්නත් පුළුවන්. කැමති කෙනෙක් ප්‍රශ්නයක් දෙකක් අහන්න ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේට මයික්‍රොෆෝනේ දෙමු. ඔව් ප්‍රශ්නේ තියෙන්නේ මටමයි. දැන් අපි නම් මේ රටේ ඔබතුමා විග්‍රහ කරපු කාරණාත් එක්ක අපට ගැටලුවක් තියෙනවා. ඒක ගැටලුව විදිහට මම දකින්නේ වෙන්නේ මොකක්ද කියන එක මිනිස්සු දන්නකම. දැන් අපිට මෝරච්ච ගස් එකට අමත් ගන්න අමාරු වෙන්නේ මේ ඉන්න අම්මලා තාත්තලා ඔය කොච්චර කිව්වත් ඕකෙම තමයි. අපි මෙතනදී අපිට දහම් මෙතන මේ දහම් පාසල් දරුවෝ දැන් නූතන අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ නිකන් මහවැලි ගඟ වගේ එක පැත්තකට ගලාගෙන යනවනේ. දැන් ඕකේ අපිට අපේ දේ ආරක්ෂා කරගන්න ඕ අපේ සංවර්ධනය කියන එකේ සැබෑ අරුදට අපිට යන්න ඕකේ උඩුගම්බල අපි නම් වෙනවා. දහම් පාසල් දරුවට දහම් පාසල් ගුරුවරයාට ඔය කියන පද්ධතිය ඇතුලේ හිමි වෙන භූමිකාව මොකද්ද? ඒගොල්ලෝ කොහොමද දැන් රජයේ පාසලකට ගිහිල්ලා මේ විදිහට කරන්න කියලා කියන්නේ ඒගොල්ලෝ ගන්න තීන්දුව මත තමයි අධ්‍යාපන ක්‍රමය මොකද්ද කියන එක තියෙන්නේ. දහම් පාසලේ පෙළපොතම උගන්වන තැන නෙමෙයි. එතකොට චාප මහත්තයා මේ දහම් පාසල් ගුරුවරයාට හිමි භූමිකාව මොකක්ද? මේ අධ්‍යාපන ස්වාමීන් වහන්සේ මම කුංචි දෙයක් කියලා උත්තරේ පටන් ගන්නවා. මේ ලංකාවේ තියෙන පන්සල් වලට මේ රට වෙනස් කරන්න පුළුවන් පැය 20ක්. සියලු පන්සල් වල එකපාරක් ගාන්ටාරේ ගහලා රට වෙනස් කරන්න ඕන විදිහ කිව්වනම් ලංකාව වෙනස් වෙනවා. පන්සල් වලට පුදුම බලයක් තියෙනවා. පන්සලේ දහම් පාසලට අසාමාන්‍ය බලයක් තියෙනවා. ඔබ වහන්සේ හරි. දහම් පාසල තමයි හොඳම තැන ගම නියාමනය කරන්න පුළුවන් තැන. දෙමාපියන්ට දරුවන්ට පාර කියා දෙන්න පුළුවන් තැන. එහෙම දහම් පාසලක් අපිට තිබුණා. ඉතින් අපි මේ දහම් පාසල නැවත කොට නගමු. ඔබ වහන්සේ කියන එක හරි. දහම් පාසල් ගුරුවරයා මේ අරගලේ මේ ජාතික වර්ගයේම අතට ගන්න ඕනේ. දැනට කිසිම ලාභයක් නැතුව වැඩ කරන ගුරු විශාල ප්‍රමාණයක් පද්ධතියක් ලංකාවේ ඉන්න එක හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ මෙතන ඉන්න පුංචි බබාලට තේරෙන්නේ නැහැ.
විවස්ථා වෙනස් කරන්න හදන්නේ. විවස්ථා කුමන්ත්‍රණයක් අතතුල තිබෙනවා. විවස්ථාවේ 9 වෙනි වගන්තිය ගැලෙව්වහම බුද්ධ ආගමට තිබෙන තැන නැති වෙනවා. දැන් හැමෝම කියන්නේ මේ රට නිරාගමික කරමු කියලා. කිසිම ආගමක් නැහැ කියලා කියමු කියලා කියන්නේ ඒක උපක්‍රමශීලී වැඩක්. ඉස්ලාම් කඳවුර කවදාවත් ආගම අතරින්නේ නැහැ. රෝමානු කතෝලික ආගමට වෙනම වතිකානුව තිබෙනවා. මහා කඳවුර. එතකොට ඉස්ලාම් මුස්ලිම් සියලු දෙනාට තිබෙනවා සෞදි අරාබියාව. නැති වෙන්නේ සිංහල බෞද්ධ කඳවුර විතරයි. ඒක තමයි උපක්‍රමය. විවස්ථා කුමන්ත්‍රණයක් තිබෙනවා අත ළඟ තියෙනවා. මේ වැඩි හිටියෝ දන්නෙත් නෑ ඒක මොන මොහොතක හරි මේ විවස්ථාව වෙනස් කරනවා. මේ විවස්ථාවේ 9 වෙනි වගන්තියෙන් තමයි බුද්ධ ආගමට රාජ්‍ය අනුග්‍රහය, රාජ්‍ය බලය, රාජ්‍ය පදනම ලැබෙන්නේ. ඒ බලය තියෙන නිසා තමයි මේ සංඝයා වහන්සේලා බලය තියෙන්නේ. ජනාධිපති අගමැති ඇමතිවරු මහනුවර යන්නේ අන්නේ විවස්ථාවේ තියෙන බලය නිසා. 9 වෙනි වගන්තිය ගැලෙවුවොත් මහානායක හාමුදුරන්ට කිසිම බලයක් නැත. කවුරුවත් ගිහලා මයික්‍රොෆෝන අල්ලන්නේ නැත. ජනමාධ්‍ය යන්නේ නැත. දහම් පාසල්ද අවසන් වන්නේ. බුද්ධ ආගමට තිබෙන රාජ්‍ය බලය නැති වුණොත් දහම් පාසල් ඉවරයි. දහම් පාසල් ගුරුවරයාට කරන්න දෙයක් නැති වෙනවා. කෙටියෙන් දහම් පාසල්වල බලයක් තිබෙනවා. දහම් පාසල් ගුරුවරයාට දැවැන්ත කාර්යභාරයක් ගමේ කරන්න පුළුවන්. ගම හොල්ලන්න පුළුවන්. ගම නියාමනය කරන්න පුළුවන්. අපි ඔය ගැන කතා කරමු. ඒ බලය සම්පූර්ණයෙන්ම තිබෙනවා. ඒකට පල්ලෙහැ වැඩක්. උඩින් හැබැයි විවස්ථා වෙනස් කරන කුමන්ත්‍රණය දෙමින් තිබෙනවා. ඒක සාර්ථක වුණොත් අපි හිතන වැඩේ කරන්න බෑ. ඒක මොහොතයි යන්නේ ඒකට. මේ දහම් පාසල ලොකු විවර වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයක් ඇති වෙනවා. ආගම් නැහැ. හැබැයි ඉස්ලාම් ආගම තිබෙනවා. රෝමානු කතෝලික ආගම තිබෙනවා. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා න්‍යාය දෙනවා, නික්ම යනවා. එතකොට කතා ඉවර වෙනවා. ඒක තමයි කරන්නේ. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් අවශ්‍ය මෙහෙයුම් පටන් අරගෙන තිබෙනවා සමාජ මාධ්‍යවල. ඔබ දන්නෙත් නැහැ. ඔබ ඊළඟ පරම්පරාව සම්පූර්ණයෙන්ම ඇමරිකානු, ඉන්දියානු, චීන, සිංගප්පූරු මොකේ කරේ සතෙක් බවට පත් වෙනවා. දහම් පාසලෙන් පටන් ගමු. ඒක හරියට හරි. හැබැයි මේක කරන ගමන් අර උඩ වැඩේ ගැන අපි අවධානයෙන් ඉන්නවා. ඔබත් මේ දහම් පාසලක එකතු වෙලා ගුරුවරු බල ගන්නවල මේ මුදල්ම නෙමෙයි අවශ්‍ය. දැන් අපි ඉන්නේ මුදලට නෙවෙයිනේ. අපි නිකන් ඉන්නේ. අපි ඇඟේ හැයියට එන්නේ. මුදල් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ කැමැත්ත, අපේ කැපවීම, දායකත්වය ඔක්කොම එකතු වෙලා ගමේ ප්‍රශ්න විසඳන සභාව බවට පත් කරගන්න පන්සල. එහෙමයි ඉතින් තිබුණේ. පොලිසිය වැරදි කරනවා නම් පොලිසිය කෙලින් කරන්න පුළුවන් ගමේ පන්සලට. ගමේ පන්සලේ ආමුදුරු ගිහලා කිව්වා නම් OIC-ට මේ පොලිසිය වැරදි වැඩ කරනවා, වැරදි වැඩ වලට අනුබල දෙනවා, අපරාධකාරයෝ ආරක්ෂා කරනවා. ඒක කරන්න එපා මහත්තයෝ. අපි බලාගෙන ඉන්නේ. බොහොම සරලයි. පොලිසිය බය වෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන්නේ නැත්නම් ගමේ පන්සලේ ලොකු ආමුදුරුවන්ටයි අනිත් ස්වාමීන් වහන්සේලාට කියන්න දෙන ගිහිල්ලා කරුණාකරලා රාජකාරී කරන්න අපි බලාගෙන ඉන්නේ මේ අපේ ගම. ප්‍රාදේශීය ලේකම් වැඩ කරනවා. අපි කියන්නේ වැරදි වැඩ කරන්න කියලා නෙවෙයිනේ. නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න. ගම විනාශ කරන්න එපා. කැලෑ කපන්න එපා. කසිප්පු පෙරන්න එපා. තරුණ පරම්පරාව විනාශ කරන්න එපා. පන්සල මේ හඬ නැගුවොත් නිලධාරී බය වෙන්නේ බය වෙනවා. දහම් පාසලට ගෙන්නන්න නිලධාරීන් ගෙන්නලා ඒගොල්ලන්ට කියලා දෙන්න. මෙන්න ගමේ විනාශය. මේ ටික නවත්තන්න බැරි පුළුවන්ද බැරිද? බය වෙනවා. දැන් මේ ජඹුරේ වෙලා හාමුදුරුවෝ සෑහෙන කාර්යභාරයක් කරනවා. උගක් බයයි මොකද? දැන් ඔය ආනන්ද සාගර හාමුදුරන්ට බයයි. දැනට මට පේනවා ඒ කියන්නේ පක්ෂවලට සම්බන්ධ නැතුව ස්වාධීන වැඩ කරනවා. මම හිතනවා මේ ස්වාමීන් වහන්සේත් එහෙම වෙයි කියලා. පක්ෂවලට කඩ යන්න එපා. කෙලින් හිට ගන්න. චීවරයට බලයක් තියෙනවා. දහම් පාසලට බලයක් තියෙනවා. කෙලින් හිටගෙන වැඩ කරන්න අපි අනුනේ කාලදානි පිටර බය වෙන්නේ. Taman උපයගෙන කාලා අනුන්ට බය ජීවත් වෙනවා. හරියට ණය අරගෙන වගේ. අපි ජීවත් වෙන්නේ කොහොමද? පොලිසිය ණය අරගෙන, ප්‍රාදේශීය ලේකම්ගෙන් ණය අරගෙන, ග්‍රාම සේවකගෙන් ණය අරගෙන. අපි බයෙන් ඉන්නේ. අපි තමයි ඒගොල්ලෝ ජීවත් කරවන්නේ. අපිනේ බදු ගෙවන්නේ. මේ අම්මලා තාත්තලා බදු ගෙවලා ප්‍රාදේශීය ලේකම් ලොකු වාහනේ කියනවා. පෙට්‍රල් ගහන්නේ අපි. පඩි දෙන්නේ අපි. අපි බයයි. වැරද්දක් කළා නැද්ද? රාලහාමි ජීවත් කරවන්නේ අපිනේ. රාලහාමි අපිනේ අල්ලස් ගන්න. කොහොමද එන්නේ? අපි විකෘතියකට ලක් වෙලා ඉන්නවා. මේ විකෘතිය කෙලින් කරන්න පුළුවන් හොඳම මධ්‍යස්ථානයේ දහම් පාසල මම 100% එකඟයි. අඩපතන් ගමු. ප්‍රශ්න තියෙනවා. අර බබා අඬන්න එපා කියලා. කවුරුහරි ප්‍රශ්නයක් අහන්න. ඒ බබාලා අඬන්නේ ඒගොල්ලන්ගේ ලෝකේ අපි නැති කරන හින්දා.
ඒගොල්ලෝ දන්නවයි. මේ බබාලා දන්නවනම් අපි ඒගොල්ලන්ගේ ලෝකෙට කරන්නට ඒගොල්ලෝ ඕගොල්ලන්ට ගහනවා. ඒගොල්ලෝ සමාව දෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඔවුන්ට හිමි රට අපි නැති කරන්නේ. මිච්ච බබාලගේ රට. උපදෙන්නේ ඉන්න බබාලගේ රට. සමාවක් ලැබෙන්නේ නැත. ප්‍රශ්නයක් තියෙනවා කටරියන්නේ. කාලේ වැදගත්. හරි. අන්තිමට කියන්න මනස නිරවුල්ව තියාගෙන හිත නිදහස් තියාගෙන එක එක්කෙනාට කඩේ යන්නේ නැති බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. ස්තුතියි මැතිණිනි. තවදුරටත් ඒ කාර්යයෙන් ත්‍යාග ප්‍රදානය හා අපහා එක්වන මෙන් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. H. කවීෂ රවිහාර විජයකුමාර GWD Oshan Malaysia D. Pasadulak Mal MD. Nisini Idusha Gunatilaka Chamudi Sevmini Kahavala H. Sevmini Dulakshi ශ්‍රී ප්‍රඥාසේන ධර්ම විද්‍යාලීය 35 වන සංවත්සරය හා 27 වන ත්‍යාග සහ සාතික පත් ප්‍රදානෝත්සවය සඳහා අප වෙනුවෙන් මෙහි වැඩවදාළ අවසරයි පූජ්‍යපාද ජඹුරේවැල චන්ද්‍රරතන හිමිපාණන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා අප වෙනුවෙන් දේශනයක් ලබා දෙන ලෙස. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්ම වාගාචාර්ය අපේ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම මෙම විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම සිංහලයේ අපි ජාතික සංවිධානයේ ජාතික සංවිධායක අපේ ගලහිටියේ සංඝරක්කිත හාමුදුරුවෝ සිංහලයේ අපි ජාතික සංවිධානයේ සභාපති සම්බන්ධීකාරක අපේ පල්ලෙබැද්දේ පේමාලෝක හාමුදුරුවෝ ඒ වගේම මේ වැඩසටහන බොහොම අර්ථවත් විදිහට සිද්ධ කරගන්න මේ ස්ථානයට අපේ ආරාධනාවෙන් පැමිණි ප්‍රවීණ ජනමාධ්‍යවේදී ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක අපේ චාප බණ්ඩාර මැතිතුමා දහම් පාසලේ ආදරණීය ගුරුවරු ඒ වගේම සිංහලයේ අපි ජාතික සංවිධානයේ ජාතික සංවිධායකතුමා අපේ ලලිත් මහත්මයා ඒ වගේම අපේ දුමින්ද මහත්මයා ඇතුළු සිංහලයේ අපි ජාතික සංවිධානය වෙනුවෙන් මේ ස්ථානයට පැමිණි අපේ ආදරණීය සහෝදර සහෝදරියනුත් ඒ වගේම දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමා ගුරු මණ්ඩලය ඇතුළු ආදරණීය දෙමාපියෝ දරුවෝ හැම කෙනෙකුටම සුබ සන්ධ්‍යාවක් වේවා තෙරුවන් සරණයි. මූලිකවම මේ අම්මලාගෙන් මං ඉල්ලන්නේ අපේ චාප මහත්තයා කිව්වා වගේ දරුවෝ කියන්නේ දඟලන, කෑ ගහන, හූ කියන, අඬන පිරිසක්. එතකොට ඒගොල්ලෝ සභාවකට එකතු කරගෙන ඇවිල්ලා අඬන්නේ නැති විදිහට, කෑ ගහන්නේ නැති වෙන විදිහට, දඟලන්නේ නැති වෙන විදිහට අතපය බැඳලා දාලා නෙමෙයි තියාගන්න එකට තමයි අම්මා කෙනෙකුට දරුවෙක් නලවන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ. අම්මා කෙනෙකුට දරුවෙක් පාලනය කරගන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ.
මම බලාපොරොත්තු වෙනවා ඒක ඔය ඇත්තෝ එහෙම කරයි කියලා. එහෙම නැත්නම් මේක තේරුමක් නැති වෙනවා. ඒ නිසා දහම් පාසලේ පුතේ ඕගොල්ලොත් කෑ ගහන්න බෑ හොඳේ. නිශ්ශබ්දව ඉන්න ඕන. ඕගොල්ලොත් එහෙමයි. කවුරුත් කෑ ගහන්න බෑ. අහගෙන ඉන්න ඕන මේ කියන්නේ මොකද්ද කියලා. ඒ නිසා ඒක ගැන දහම් පාසලේ ගුරුවරු ඉන්නවා. ගුරුවරුත් ඒ ගැන ටිකක් සෙවිල්ලෙන් ඉන්න, දෙමාපියොත් සෙවිල්ලෙන් ඉන්න. අපි අපේ වැඩේට මූලික මාතෘකාවට එමු. මේ ඕගොල්ලන්ගේ වතු වල තියනවද පොල් ගස්? පොල් ගස් තියනවද? ඔව්. පොල් කඩන්න සාමාන්‍යයෙන් ගමේ ඇවිදලා කරලා පොල් කඩන කෙනෙකුත් ඉන්නවද? පොල් කඩන මිනිස්සෙක්. එක පොල් ගහක පොල් ගෙඩියක් කියන්නේ එක පොල් ගහකට නැගලා ඒ පොල් ගහේ පොල් ටික කඩන්න කීයක් ගන්නවද එක ගහකට? ඈ? ඔව් 100යි. පියල් 100ක් ගන්නවා. සාමාන්‍යයෙන් උදේ 8 ඉඳලා හවස 12 විතර වෙනකන් පොල් කැඩුවොත් පොල් ගස් නගින කෙනෙක් සාමාන්‍ය පොල් ගස් කීයක විතර පොල් කඩන්න පුළුවන් වේද? විනාඩි 10කට අපි එක පොල් ගහක් තියමුකෝ. එතකොට පැයට පොල් ගස් 6යි. 8 ඉඳන් 9 10 11 12 පැය 4ක් තියෙනවා. ආසන්න වශයෙන් කීයක් විතර පුළුවන්ද? 6යි 6 වරක් 4. ඔව්. එතකොට 24 වැඩි කිරීම 100 2400යි. දහම් පාසලේ ගුරුවරු ඉන්නවද පේන මානේ? මෙතන ඉන්නව හැංගිලා. මේ ප්‍රධානාචාර්යතුමා හිටිය එතුමත් නැහැ. දහම් පාසලේ උගන්වන ගුරුවරයෙකුට රජය මගින් අවුරුද්දකට දෙනව වැටුපක්. කීයක් දෙනවද? කීයක් දෙනවද? ඈ? රුපියල් 5000ක්. ඔව් මම දන්න කාලේ 2000ක් දැන් 5000ක් දෙනවලු. මම අපි අරගෙන නැහැ. දැන් රුපියල් 5000ක් හම්බෙනවා. මාසෙකට ඉරිදා දවස් 4යි. 4 වැඩි කිරීම 12 48යි. 48 බෙදීම 5000 උත්තරේ කීයද? ඒ පොඩි අවුලක් තියෙනවා. 104යි. එතකොට ඉරිදා උදේ පැය 4ක් වැඩ කරන දරුවන්ට ධම්ම අධ්‍යාපනය කියලා දෙන ජීවත් වෙන්න ඕන විදිහ කියලා දෙන හොඳ නරක කියලා දෙන දහම් පාසල් ගුරුවරයාට අපි බදු ගෙවන නඩත්තු කරන පාලනය කරන දේශපාලකයෝ දවසකට රුපියල් 104ක් දෙනවා එක ඉරිදා දවසකට. මේ දහම් පාසල් ගුරුවරු ටික ඔක්කොම දහම් පාසල් යන එක නතර කරලා ඉරිදා උදේවරුේ පොල් කඩන්න පටන් ගත්තා නම් කීයක් ගත්ත හැකිද? ඉරිදා උදේ පොල් කැඩුවා නම් රුපියල් 2400ක් හොයන්න පුළුවන්. 2400ක් හොයන්න පුළුවන්. දහම් පාසල් ගුරුවරයා මූල්‍යමය ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් එහෙම නැත්නම් වෙන සමාජ ගෞරව නම්බුනාම බලාපොරොත්තුවෙන් මේක කරනවා නම් එයා දහම් පාසලේ උගන්වන එකද හොඳ පොල් කඩන එකද හොඳ? මොකද්ද හොඳ? පොල් කඩන එක. එතකොට පළවෙනි කාරණේ තමයි චාප මහත්තයා නවත්තපු තැනින් තමයි මට පටන් ගන්න සිද්ධ වෙන්නේ. අපි අද යන්නේ කොහෙද? කරන්නේ මොනවද? කියන්නේ මොනවද? හිතන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මම විශ්වාස කරන එක සංකල්පයක් තියෙනවා. චාප මහත්තයා අපි අපේ රටේ මිනිස්සුන්ට මුලින්ම හිතන්න පුරුදු කරන්න ඕන. කියන්නේ ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්ත. ඕගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් කියලා. දෙමාපියෝ විදිහටත් දරුවෝ විදිහටත් මම කියන්නම් ඒක වෙන්නේ කොහොමද කියලා. ඒ නිසාම මම හිතුවා අද ටිකක් වෙනස් විදිහේ දේශනයක් කරන්න මේ විවේක බුද්ධිය ගැනත් විචාර බුද්ධිය ගැනත්. මොකක් ගැනද? විවේක බුද්ධිය ගැනත් විචාර බුද්ධිය ගැනත්. විවේක බුද්ධිය කියන කාරණාවේදී මම අදහස් කරන්නේ දහම් පාසල් දරුවගේ පැත්තේ ඉඳලා කතා කරන්න. විචාර බුද්ධිය කියන කාරණාවේදී මම අදහස් කරන්නේ දෙමාපියන්ගේ පැත්තේ ඉඳගෙන කතා කරන්න. එතකොට දෙපැත්තම සමබර වෙනවා. ඊට කලින් තව කියන්න ඕන කාරණයක් තියෙනවා. දැන් චාප මහත්තයා එතුමාගේ කතාව ඇතුලේ බොහොම පැහැදිලිව කිව්වා අපි විනාශ වෙන විදිහ පිළිබඳ අපට කිසිදු සැලකිල්ලක් විග්‍රහයක් දැනුමුතුකමක් නැහැ. ඒක විනාශ වෙන්නේ කොහොමද කියලා එකත් නොදන්නකම තමයි මේ විනාශයේ තියෙන සංකීර්ණකම.
එහෙම විනාශයක් සමාජය තුළ සිදුවෙමින් යනකොට අපි පාරම්පරිකව සිදු කරගෙන ආපු දේවල් ටිකක් සිදු කරගෙන යනවා මිසක් අපි ඒ විනාශයට සාපේක්ෂව වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. විනාශයම උරුමය බවට පත් කරගෙන විනාශයම වින්දනයක් බවට පත් කරගෙන ඒ විනාශය ඇතුළෙම ජීවත් වෙන එක තමයි අද දවසේ අපේ රාජකාරිය වෙලා තියෙන්නේ. මෙතනින් ඒ සිද්ධ වෙන විනාශයන්ට හෝ සමාජ සම්ප්‍රදායට විරුද්ධව නැගී සිටිනවා කියලා කෙනෙක් හිතනවා නම් අත උස්සන්න. එහෙම කවුරුත් අත උස්සන්නේ නැහැ. එහෙම අත උස්සන්න දන්නෙත් නැහැ. මම නිකන් ඕගොල්ලෝ ඉන්න තැන ගැන කියන්නද පොඩි කතාවක්. ඕගොල්ලෝ කවුද කියලා තේරුම් ගන්න මේක අවධානයෙන් අවබෝධයෙන් අහගෙන ඉන්න. මේක තේරුම් ගන්නත් බෑ අර විචාර බුද්ධියක් නිකන් හීන් නූලෙන්වත් ගෑවිලා නැති කෙනෙකුට. එක දෙමළ පූජකතුමෙක් හිටියා. දෙමළ පූජකයන්ට සාමාන්‍යයෙන් කියන්නේ පූසාරිතුමා කියලානේ නේ. මම පූසාරියා කියන වචනේ පාවිච්චි කරනවා. ඒක නිග්‍රහාර්ථයෙන් නෙමෙයි ඒ ගෞරවාර්ථයෙන්. දෙමළ පූජකතුමෙක් හිටියා පූසාරිතුමා. මෙතුමාගේ දෛනික දිනචර්යාව තමයි උදේට නැගිටිනවා, මූණකට අතපය හොද ගන්නවා, දෙවියන් වහන්සේට පූජාව තියන්න පූජාව සකස් කර ගන්නවා. පූජාව සකස් කරලා පූජාව පැත්තකින් තියලා ඒකට සුදුසු වස්ත්‍රාභරණ ටික ඇඳ පැළඳගෙන ඇවිල්ලා පූජාව අරගෙන දෙවියන් වහන්සේට පූජාව තියනවා. මේක තමයි දිනචර්යාව. ඔහම දිගටම කරගෙන යනවා. මේක හොඳට මතක තියාගන්න. දිගටම කරගෙන යනවා මෙයා. උදේට නැගිටිනවා, මූණකට හොද ගන්නවා, පූජාව හදනවා, හදලා පැත්තකින් තියලා අර අලු ටිකක් ගාගෙන ඒ කරේ දාන්න ඕනේව දාගෙන අත්වල දන්නවනේ ඔයගොල්ලෝ පූසාරියා කියනකොට මැවෙනවනේ රූපයක්නේ. ඒ ටික සැරසිලා ඇවිල්ලා ආයත් ආපහු පූජාව අරගෙන දෙවියන් වහන්සේට පූජාව තියෙනවා. දැන් ටික කාලයක් මෙහෙම කරගෙන යනකොට කොහෙදෝ යන පූසෙක් එනවා දේවාලෙට. දේවාලෙට කියන්නේ කෝවිලට. දැන් පන්සල් වලටත් එනවනේ පොය දවස්වල උදේට ඇවිල්ලා ඉන්නවා පන්සලේ ඉස්සරහා. කියන්නේ හොයාගෙන ඇවිල්ලා ගෙදර ඉඳන්. ගෙදර ඉන්න බෑ අපිට පන්සලට යන්න ඕනේ කියලා බලු පැටව පූස් පැටව එහෙම එනවා පන්සලට හොයාගෙන. එහෙම පූසෙක් ඇවිල්ලා මේ කෝවිලට. දැන් වෙනද වගේම පූස ආපුදාට පහුවදත් පූජකතුමා උදේට නැගිටලා මූණකට හොදගෙන පූජාව හදලා පැත්තකින් තියලා වස්ත්‍රාභරණ ටික ඇඳ පැළඳගෙන එන්න යනකොට දෙවියන් වහන්සේට තියන්න කලින් අර පූජාව දැන් හදලා පැත්තක තියලානේ තියෙන්නේ. පූජාව කරනවා පූසා. පූජාව පූසා කරනවා. දෙවෙනි දවසෙත් බැලුවා දෙවෙනි දවසෙත් පූජාව පූසා කාලා. දෙවියන් වහන්සේට තියන්න කලින් තුන්වෙනි දවසෙත් පූජාව පූසා කාලා. පූජකතුමා කල්පනා කළා මේක හරියන වැඩක් නෙමෙයි. මේක දිගින් දිගටම ගියොත් මට පූජාව තියන්න වෙන්නේ නැහැ කියලා එයාගේ දිනචර්යාවට යම්කිසි සිද්ධියක් මූලික කරගෙන අලුත් අංගයක් එකතු කර ගන්නවා. ඒක ඔළුවේ තියාගන්න. මොකද්ද? දැන් පූසත් ඇවිල්ලා දැන් උදේට නැගිටිනවා, මූණකට හොද ගන්නවා, පූජාව හදලා පැත්තකින් තියනවා. දැන් පැත්තකින් තියලා පූසා නිකන් එළියේ හිටියොත් නේ පූජාව කන්නේ නේ. එයා මොකද කරන්නේ? පූසවල්ලලා ළඟ තියෙන ගහකින් බඳිනවා. හරි පූසාගේ බෙල්ලට ලණුවක් දාලා ලණු අරගෙන ගිහිල්ලා ගහක බඳිනවා. දැන් ගහ අලුත් දිනචර්යාවට අලුත් අංගයක් එකතු කරගත්තා. මොකක්ද අලුත් අංගේ? පූසල්ලලා ගහේ බඳින එක. ඇයි ගහේ බැන්දේ? පූසා පූජාව කන නිසා. දැන් මෙහෙම යනවා. දැන් හරි ගැටලුවක් නැහැ. පූජාව තියෙනවා. පූජාව තියලා පූසා නිදහස් කරනවා. පූසාගේ පාඩුවේ ඉන්නවා. පූජකතුමාගේ වැඩේ කරගෙන යනවා. මෙහෙම ටික කාලයක් යනකොට පූජකතුමා මැරෙනවා. පූජකතුමා මැරිලා දැන් පුතා තමයි පූජක තනතුරටපත් වෙන්නේ. පුතත් ඉතින් තාත්තගේම පුතා තාත්තා කරගෙන ගිය වැඩ ටික මේ විදිහට කරගෙන යනවා. උදේට නැගිටිනවා, මූණකට හොද ගන්නවා, පූජාව හදනවා, හදලා පැත්තකින් තියනවා, පැත්තකින් තියලා පූසා ගහක ගැට ගන්නවා, ගහක ගැට ගහලා ඇවිල්ලා වස්ත්‍රාභරණ ටික ඇඳ ගන්නවා. ඒ ටික ඇඳගෙන පූජාව ආපහු දෙවියන්ට පූජා කරනවා. පූජා කරලා පූසාව ලිහලා දානවා. ටික කාලයක් මේක කරගෙන ගියා. ටික කාලයක් මේක කරගෙන යනකොට දැන් පුතා පරිණත භාවයක් ඇති කරගෙන ඉහනිකට පැහිලා දැන් බොහොම ශක්‍රීයව සමාජ කටයුත්තක් කරගෙන යනවා. තමන්ගෙන් ඉටු වෙන්න ඕන. ටික කාලයක් යනකොට මෙහෙම පූජාව තියාගෙන යනකොට ටික කාලෙකින් පූසා මැරෙනවා. මොකද මැරෙන්නේ? පූසා. පූසා මැරුණට පස්සේ දැන් පූජක පුතාට බරපතල ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? පූජාව තියන්න ගහේ බඳින්න පූසෙක් නැහැ. පැහැදිලිද මං කියන්නේ? පූජාව තියන්න ගහේ බඳින්න පූසෙක් නැහැ. එයා පූජාව තියෙන එක පැත්තකින් තියලා පූසෙක් හොයන්න යනවා ගහේ බඳින්න. මොකද පූසා නැතුව පූජාව තියාගන්න විදිහක් නැහැ.
දැන් මෙතන අපිට හිතන්න තියෙන්නේ මම කියන්නේ ඔය ඇත්තෝ ගොඩක් ඔය පූජකතුමාගේ පුතා වගේ මිනිස්සු. ඒ කියන්නේ පුතා පූසාරියා අර පූසා හොයා විද්ද මිනිස්සු ඉන්නේ. මිනිස්සයයි නන්නේ වගේ. මෙයා දන්නේ නැහැ පූසා ගහේ බඳින්න හේතු උනේ පූසා පූජාව කරන නිසා කියලා. පූසා මරුණාට පස්සේ ප්‍රශ්න ඉවරයිනේ. එතකොට අපේ සමාජයේ ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන ඔය වගේ ගැටලුවක් මම දකින විදිහට මිනිස්සු ජීවිත තුළ පුරුදු පුහුණු කරගත්ත මොනවදෝ දේවල් ටිකක් කරගෙන එනවා ඒවා කරන්නේයි කියලාවත් දන්නේ නැහැ. පැහැදිලිද මං කියන එක? ඔය ඇත්තන්ගේ ජීවිතේ ගන්න තීරණ වලින් 99%ක්ම සාම්ප්‍රදායිකව කරන දේවල් ඇතුලේ ඔය ඇත්තවත් දන්නේ නැහැ ඒකයි එහෙම කරන්න කියලා. ඒක දාර්ශනික තලයේ තමයි චාප මහත්තයා විග්‍රහ කළේ. ඒක ටිකක් ගැඹුරෙන් ඊට වැඩිය. එතකොට දැන් ඔය ඇත්තන්ට අද හිතෙන්න ඕන මම කරන දේවල් ගැන ආය හිතන්න වෙනව නේද? මම කියන දේවල් ගැන ආය මට තනියෙන් හිතන්න වෙනව නේද? මම හිතන දේවල් ගැන මට ආපහු තනියෙන් හිතන්න වෙනව නේද කියන තැනට ඔය ඇත්තන්ගේ මනස ගොඩනගා ගත්තේ නැත්නම් අපි මේ අද කරන වැඩේ කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කම නැහැ. අපිට පොත් ටිකක් දෙන්න ඕන වුණා නම් ඕක මොකකට හරි කුරියර් සර්විස් එකකට බාර දුන්නාම ගෙනල්ලා මෙතෙන්ට දෙනවනේ. දුන්නාට පස්සේ අපේ නායක හාමුදුරුවොත් මේ ගුරුවරුත් එකතු වෙලා ඕක බෙදලා දෙනවනේ. නැහැ. අපි මේ පොත් බෙදලා දෙන්න ආපු ගමනක් නෙමෙයි. පොත් බෙදලා දෙන්න ආවේ පොත් බෙදලා දෙනවා කිව්වේ නැත්නම් ඕගොල්ලෝ එන්නේ නැහැ මෙහෙ. නේ? පොත් බෙදලා දෙනවා කිව්වේ නැත්නම් එන්නේ නැහැ. මං කියන්නේ මෙහෙ නෙමෙයි කොහෙත් එහෙමයි. ඒ හින්දා තමයි පොත් දෙනවා කියලා කිව්වේ. එතකොට ඒ පොත් දෙන එක අපේ නායක ලොකු හාරුන්ට මතක නම් අපේ චන්දන මහත්තයා දිගින් දිගටම කිව්වේ මේ දේශන දෙක කරව ගන්න එකට ඉඩ දෙන්න ඕන කියන එක නේ. ඒගොල්ලෝ දන්නවා ඒකේ රහස. එනිසා පොත් දෙන වැඩක් නෙමෙයි මේ කරන්නේ. පොත ඔගොල්ලෝ ගන්න ඒකෙන් අධ්‍යාපනය හදාරන්න ඊට එහා ගියපු චින්තනයකට තැනකට අපේ සමාජය අපට ගොඩනගන්න වෙනවා. එතකොට මම කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණේ තමයි දැන් ඕක ඇතුලේ ඉඳගෙන ඔයගොල්ලෝ මේ කාරණා පිළිබඳ විග්‍රහ කරගන්න. අර පූසාරියාගේ පුතා ඉන්නවා කියන තැන ඉඳගෙන පූජාව තියන්න පූස හොයනවා කියන තැන ඉඳගෙන මේ කාරණා ටික විග්‍රහ කරගන්න. එක විවේක බුද්ධිය. මොකද්ද විවේක බුද්ධිය කියලා කියන්නේ? විවේකය කියලා කියන්නේ ඒව වචන නිර්වචනය කරගන්න යන්න ඕනේ. සාමාන්‍යයෙන් විවේක බුද්ධිය කියන එක අර ඔය පූසාරියාගේ පුතාට විවේක බුද්ධියක් විචාර බුද්ධියක් තිබුණේ නැති නිසා තමයි එයාට පූස හොය යන්න උනේ පූජාව තියෙන එක පැත්තකින් තියලා. ඒ කියන්නේ පූජාවට පූස අදාළම නැහැ. එයාට විවේක බුද්ධියකුයි විචාර බුද්ධියකුයි තිබුණ නැති නිසා තමයි සම්ප්‍රදාය මතම ජීවත් වෙච්ච නිසා තමයි ඒ තත්ත්වයට යන්නේ. එතකොට විවේක බුද්ධියක් විචාර බුද්ධියක් තියෙන මිනිස්සෙක් තමයි ඔය සම්ප්‍රදායෙන් එළියට එන්නේ. එහෙනම් ඒ විවේක බුද්ධිය විචාර බුද්ධිය ඇති කරන වැඩපිළිවෙලේ ආරම්භක තැන තමයි අපි දහම් පාසල විදිහට තෝරගන්නේ. දහම් පාසල් දෙමාපියෝ විදිහට ඔබ තෝරගන්නේ. මම නිකන් මෙහෙම සරල උදාහරණයක් කියන්නම්. විවේක බුද්ධිය කොච්චර මිනිහෙකුගේ ජීවිත තුළට වැදගත්ද? විවේක බුද්ධිය නැති තැනක තියෙන්නේ කෘත්‍රිම බුද්ධියක්. ඒකට තව කරුණු කාරණා ගෙනල්ලා කතා කරන්න පුළුවන්. මම කියන්නේ අපි මෙතන පොඩි ළමයි ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, විවිධ අධ්‍යාපන මට්ටම් වල ඉන්නවා. මේක ටිකක් අර විද්වත් ගණය කියලා අපි කියන්නේ නෑනේ. අපිට මේක නිකන් ජනහමුවක් වගේ මිනිස්සු ගොඩක් එක තැනකට රැස් වෙලා ඉන්නවා. හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕන නිසා මම මේක හැමෝටම තේරෙන විදිහට කියන්නම්. දැන් අපි මෙහෙම උදාහරණයක් ගමු. විවේක බුද්ධිය කියන්නේ මොකක්ද සහ විවේක බුද්ධිය ඇයි ඔබේ දරුවට දෙමාපියෝ විදිහට ඔබ ලබලා දෙන්න ඕන වටපිටාව හදන්න ඕන කියන එකයි මම මේකේ කියන්නේ. දැන් ගුරුත්වාකර්ෂණය කියන එක හොයාගත්තේ කවුද? කවුද හොයාගත්තේ? අයිසෙක් නිව්ටන්. මොකද්ද ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ කොහොමද එයා? කොහොමද හොයාගත්තේ? කාට හරි දහම් පාසල් දරුවෙකුට කියන්න පුළුවන්ද? අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට? මට ඇහෙනවා එහෙම මෙහෙන් කමන්නේ. මෙහෙම විවේක මේ ගුරුත්වාකර්ෂණය කියන සංකල්පයේ විද්‍යාත්මක සංකල්පය හොයාගත්තේ මෙන්න මෙහෙමනේ. අයිසෙක් නිව්ටන් කියලා සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නවා. දැන්නේ අපිට අයිසෙක් නිව්ටන් වැදගත් වෙන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නවා. මෙයා ඇපල් ගහක් යට නිදාගෙන ඉන්නවා. වාඩි වෙලා හරි නිදාගෙන හරි ඉන්නවා. ඉන්නකොට කවුද දැන් මං කියවනේ ශබ්ද කරන්න එපා කියලා නේ. මං කියන එක අහගෙන ඉන්න පොඩි වෙලාවක් තියෙන්නේ. ඇපල් ගහක් යට නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්නකොට
ඇපල් ගහෙන් ඉදිච්ච රතු පාට වෙච්ච ඇපල් ගෙඩියක් වැටෙනවා අයිසෙක් නිව්ටන්ගේ ඔළුව උඩට. අපි හිතමු ඇඟ උඩට ඔළුව උඩට කොහෙට හරි වැටුණා. වැටුණ තැනේ ප්‍රශ්නයක් නැහැ. වැටුණා. වැටෙනකොට මේක තමයි සිද්ධිය. පැහැදිලිද? මේක තමයි සිද්ධිය. එහෙම නැතුව විද්‍යාගාර ඇතුළට ගිහිල්ලා බන්සන් 1000ක අරගෙන බීකර අරගෙන නල අරගෙන එහෙම කරපු පරීක්ෂණයක් නෙමෙයි මේක. ඒ සිද්ධිය දිහා බලාගෙන මේ එතන ඇපල් ගෙඩියක් වැටුණා. වැටෙනකොට මෙයා කල්පනා කළා දැන් ගහකින් ගෙඩියක් වැටෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නේ. නිකන් ගහෙන් ගෙඩියක් වැටෙන එක අසාමාන්‍ය විදිහට දැකපු කවුරුත් මෙතන ඉන්නවද? අපි ඒක ඔක්කොම සාමාන්‍යකරණය කරලානේ තියෙන්නේ. දැන් අයිසෙක් නිව්ටන් ගහෙන් ගෙඩිය වැටුන එක දිහා බලාගෙන එයා හිතනවා එයා වෙනස් විදිහකට මේක ගැන හිතනවා. සම්ප්‍රදායෙන් එළියට ගිහිල්ලා කොහොමද මේක නටුවෙන් කඩාගෙන බිමට වැටෙන්නේ නැතුව එක්කෝ එතන රැඳිලා තියෙන්න තිබ්බනේ. එහෙම නැත්නම් මේක ගහගෙන උඩට යන්න තිබුණානේ. එයා හිතනවා එක විදිහට. ඒක ඇතුලේ ඒ සාකච්ඡාව සහ ඒ සිතුවිල්ල ඇතුලේ අවසාන වශයෙන් එයා කල්පනා කරනවා මේ පොළොවේ ඇති මොනවා හරි කාන්දම් බලයක්, ඇද ගැනීමේ බලයක්. මට අවශ්‍ය කරන්නේ එච්චරයි. ඊට පස්සේ ඒකේ තියෙන ගුරුත්වාකර්ෂණය මොකද්ද? ඒකේ තියෙන විද්‍යාත්මක පදනම මොකද්ද කියන එක මට කතා කරන්න ඕන නැහැ. මම කියන්නේ ඒ ගුරුත්වාකර්ෂණයේ නැමැති සංකල්පය ලෝකයට අනාවරණය කරගන්න හොයාගන්න තැන අයිසෙක් නිව්ටන්ට තිබුණ විවේක බුද්ධිය. එයාට සාම්ප්‍රදායිකව සිද්ධ වෙන දෙයක් වෙනස් විදිහකට දකින්න පුළුවන්කම තිබුණා. එයා ඒක වෙනස් විදිහට දැකලා ඒ දැකීම දියුණු කිරීම තුළ එයා ලෝකයට අලුත් සංකල්පයක් හඳුන්වලා දුන්නා ගුරුත්වාකර්ෂණය කියලා. දැන් පරිමාව හොයාගත්ත කෙනා කොහොමද පරිමාව හොයාගත්තේ? ඒත් එහෙමයි ගැලිලියෝ කවුද පරිමාව හොයාගත්තේ? කවුද? ඔහො ගැලිලියෝ කියලාත් ඇහුණා. ආකිමිඩිස් පරිමාව හොයාගන්නකොට පරිමාව හොයාගත්තෙත් එහෙමයි බරපතල මේ සංකීර්ණ ගණන් ප්‍රශ්නයක් විසඳලා නෙමෙයි. බාතින් ටැබ් එකට වතුර පුරවලා ඒකට බැස්සට පස්සේ තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව වතුර ටිකක් එළියට යනවා. එහෙනම් ඒ පරිමාව තමයි මගේ ශරීරයේ පරිමාව කියන සාමාන්‍ය සිද්ධිද. ඔය ඇත්තෝ අපි බැරල් එකකට වතුර පුරවලා බැරල් එක ඇතුළට බහිනකොට ඒකෙන් වතුර ටික එළියට යන එක සාමාන්‍යද අසාමාන්‍යද? සාමාන්‍යයි. ඒ සාමාන්‍ය දේ වඩා විදග්ධ විදිහට අසාමාන්‍ය සන්දර්භයක් තුල දැකලා ඒක දිගේ ඉදිරියට ගියපු අයට අලුත් සංකල්පයක් හොයාගන්න පුළුවන් වුණා පරිමාව කියලා. ඒ දෙන්නම පැත්තකින් තියන්නකො බටහිර විද්‍යාඥයෝ කියලා. අපේ බුදුහාමුදුරුවෝ ගිහි ගේ තුල හිටියානම් අබිනිෂ්ක්‍රමණය නොකළනම් රජකම ගැන හිතන්න ඕන, බිරිඳ ගැන හිතන්න ඕන, දරුවෝ ගැන හිතන්න ඕන, රාජ්‍ය භාණ්ඩාගාරය ගැන හිතන්න ඕන, දේශපාලනය ගැන හිතන්න ඕන, ආක්‍රමණ ගැන හිතන්න ඕන, ආරක්ෂාව ගැන හිතන්න ඕන. කොච්චර දේවල් තියනවද හිතන්න? ඔය දේවල් හිත මාලිගාවට වෙලා හිටියානම් සුද්ධෝදන රජතුමාගේ පුතාම තමයි වෙන්නේ. අලුත් කෙනෙක් වෙන්න පුළුවන්ද? බෑ. සක්විති රජ වෙයි. එතකොට අබිනිෂ්ක්‍රමණය කියන කාරණය ඇතුලේ උන්වහන්සේ දාර්ශනික පදනමකින් අවබෝධ කරගත්ත මේ විවේක බුද්ධිය, මානසික විවේකය සකස් කර ගැනීම. නේරංජනා ගන්තරේදී කෙස්වැටිය කපලා කෙස්වැටිය කෑල් එතනට දාලා කන්තකයි චන්නයි එතන තියලා එතනින් එළියට යනවා කියලා කියන්නේ විවේක බුද්ධිය හොයාගෙන ගියේ. අවුරුදු 6ක් ඇතුළත මේ ලෝකයම වෙනස් කරන්න පුළුවන් ලෝක සත්වයාගේ ඇත්ත යථාර්ථ ප්‍රශ්නේ උන්වහන්සේ හොයාගත්තා. ඒකට දුෂ්කර ඒ සඳහා ක්‍රමවේද 3ක් භාවිතා කළා. මේ විවේක බුද්ධිය නැතුව මේ මොකක්වත් කරන්න බෑ. පළවෙනි එක තමයි ශරීරයට අධික ලෙස දුක් දුන්නා. ශරීරයට අධික ලෙස දුක් දීලා උන්වහන්සේට මේ தත්ත්වයටපත් වෙන්න බැරි වුණා. ඊට පස්සේ ශරීරයට අධික ලෙස සැප දුන්නා. සැප දුන්නා දුක් දුන්නා. කාමසුකල්ලිකානුയോഗය අත්තකිලමතානුയോഗය. මේ දෙකෙන්ම සාර්ථක ප්‍රතිඵල ලබන්න පුළුවන් වුණාද? නෑ, මේ දෙකෙන්ම දිනන්න බැරි වුණා. එහෙනම් මධ්‍යස්තව මැද ඉඳගෙන විවේක බුද්ධියෙන් ලෝකයේ දිහා සහ මේ ජීවිතයේ දිහා බලන්න පටන් ගත්තා. ඊටාම කෙටි කාලයක් තුළ උන්වහන්සේට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වුණා. එහෙනම් විවේක බුද්ධියක් තියෙන මිනිස්සු තමයි ලෝකයට අලුත් දේවල් හොයලා දෙන්නේ. විවේක බුද්ධියක් තියෙන ජාතියකට තමයි ලෝකෙ ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. විවේක බුද්ධියක් තියෙන ළමයින්ට තමයි ලෝකෙ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකෙ ජයග්‍රහණය කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඔය කියන විවේක බුද්ධිය ඔය ඇත්තන්ගේ දරුවන්ට තියනවද? තියනවද ඔය කියන විවේක බුද්ධිය? දරුවන්ට අමතක කරන ඔයාලට තියනවද? තියනවද විවේක බුද්ධිය? නැහැ. විවේක බුද්ධියක් තියා විවේකයක්වත් නැහැ.
ඒ කියන්නේ ඒකට කියන්න බුල අපි මාර කාර්ය බහුල පිරිසක්නේ අපි බොහොම සංකීර්ණනේ මේ කොච්චර කාර්ය බහුල නෑ ඒ තමන් විසින් තමන්ගේ නොහැකියාව වසා ගැනීම පිණිස ගෙනල්ලා එලා ගන්න පිරුවට ටිකක් ඒ මිනිස්සෙකුට ජීවිතේ දිහා බලන්න පුළුවන්කම තියෙන්න ඕන ජීවිතය පිළිබඳ අර්ථයක් ඇති විදිහටනේ වෙන මේ කෝලං සුගුරුත්තම් කරන්නද ඉපදුනේ නෑ එහෙනම් පළවෙනි දේ විවේක බුද්ධියක් නැතුව අපිට ලෝකයට අලුත් දේවල් හොයාගන්න දැන් කියන්න ඕගොල්ලන්ගේ දරුවෝ අපේ කාලේ මිනිස්සු මොනවද ලෝකයට අලුත් දේවල් හොයාගෙන තියෙන්නේ මොකුත් නැහැ කවුරු හරි කියපු දෙයක් ඒ විදිහට අහගෙන ඒක පොතේ ලියලා කොලේ ලියලා උත්තර පත්‍රයේ ලියලා ඉදිරියට ගියා ඒ කාගේ හරි අනුගාමිකයෙක් දැනුමේ අනුගාමිකයෙක් ඒ දැනුම අතික්‍රමණය කළේ නැහැ ඒ දැනුම අතික්‍රමණය කරපු ජාතියක් තමයි සිංහල ජාතිය. ඒක තමයි චාප බණ්ඩාර මහත්තයාට කිව්වේ අපි තරම් මේ මොනවාද ගංගා හරස් කරලා වැව්වමුණු බැන්දේ නැහැ. අපි ඒවට වෙනම වාරි ශිෂ්ටාචාරයේ මහා මාර්ග ශිෂ්ටාචාරයේ ගොඩනැගිලි ශිෂ්ටා එහෙම එකක් තිබ්බා අපට. එහෙම තියෙන්න තරම් විවේක බුද්ධියක් තිබුණා අපට. එහෙම හිතන්න තරම්. සීගිරියේ පහළ ඉඳලා සීගිරියේ ඉහළට වතුර අරගෙන යන්න. ඉහළට වැටෙන වතුර ටික වතුර මල් විදියට පල්ලෙහා මේ උද්‍යාන අලංකාරයට. එහෙම එකක් තිබුණා අපට. එහෙම එකක් තිබුණු මිනිස්සු තමයි දැන් මේ වඳ පීදිලා ඉන්නේ. ඒක තමයි අපි විසඳ ගන්න ඕන ප්‍රශ්නේ. ඒ නිසා පළවෙනිම දේ ඔබේ දරුවට මේ නූතන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ විවේක බුද්ධියක් හදලා දෙන්නේ නැහැ. කෘත්‍රිම බුද්ධියක් හදලා දෙන්නේ. ඒ කෘත්‍රිම බුද්ධිය ඇතුලේ දරුවා තුලින් අපට අමුතු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. ඔබ අමුතු දේවල් බලාපොරොත්තු වුණාට රත්තරන් බිත්තර දායි කියලා හිතන් හිටියට එහෙම දේවල් වෙන්නේ නැහැ. එහෙනම් දරුවට මූලිකම දේ තමයි විවේක බුද්ධිය දෙන්න ඕන. ඒ විවේක බුද්ධිය දෙන තැන තමයි එක පැත්තකින් දහම් පාසල. දැන් මගේ යෝජනාව දහම් පාසල ඇතුලේ අර පෙළපොත කියන එක සත පහකටවත් සලකන්න එපා. ඒ පෙළපොත් උගන්වන්න, විෂය නිර්දේශ උගන්වන්න, විෂය කාරණා උගන්වන්න ඕන තරම් තැන් තියෙනවා. ටියුෂන් තියෙනවා, පාසල් තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා, ඒව උගන්වන්න තැන් තියෙනවා. දහම් පාසල තුල මම එකයි කිව්වේ දහම් පාසල් ගුරුවරයාගේ භූමිකාව මෙතනදී වැදගත්. දහම් පාසල තුල දරුවට විවේක බුද්ධිය දෙන්න. ඒ කියන්නේ මේ උගන්වන්නේ නැතුව මොකක්වත් කියලා දෙන්නේ නැතුව ආපු ළමයින් ටික ඔහේ නන්නත්තාරය යවන්න කියන එක නෙමෙයි ඒකේ අදහස. ඒකට විවේක බුද්ධිය කියලා නෙමෙයිනේ කියන්නේ. විවේක බුද්ධිය දෙන්න. අලුත් විදිහට දැන් මෙහෙමනේ මෙන්න මෙහෙම විග්‍රහ කරගන්න. එකේ ඒව දෙකක් ඒ කියන්නේ එකයි එකතු කරපුවාම කීයද? කීයද එකයි එකතු කරපුවාම? කීයද එකයි එකතු කරපුවාම? දෙකයි. ඒක තමයි මම කියන්නේ අපේ මිනිස්සුන්ට විවේක බුද්ධියක් නැහැ. ඒ එකයි දෙකයි කියන්න තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒක කවුරු පුරුදු කරාද කියලා දන්නේ නැහැ. හැබැයි ඒක තමයි කරන්නේ. දැන් මෙහෙම හිතන්න වැලි ගොඩවල් දෙකක් තියෙනවා. වැලි ගොඩවල් දෙක එක තැනකට එකතු කළාම දෙකයිද? දැන් එතකොට ඔය ඇත්තන්ට පේනවාද අපිට හුරු කරලා තියෙන පුරුදු කරලා තියෙන කාරණා ඇතුලේ අපි හිතන්න එක තැනකට කේවල් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතන්න ඕනේ ඒගොල්ලොන්ට හිතන්න පුළුවන් දේවල් ටික විතරයි. එහෙම එකක් තේරෙනවද? එතනින් එහාට අපිට අරගෙන යන්න දෙනවද අපේ ළමයින්ව? එතනින් එහාට අපේ සමාජයේ ගොඩනගන්න දෙනවද? නැහැ. ඒකයි වෙනස් කරන්න ඕන. එකයි දෙකයි නෙමෙයි එකයිත් වෙනවා. හැබැයි අපි ඉගෙන ගත්ත ගණිතේ එක වෙන්නේ නැහැ. හැබැයි ඒක එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් ඒ ගණිතේ වැරදි කෙනෙක්. ඒකත් හරි. ඊට වැඩි ගණිතයක් අපි ළඟ තියෙනවා. එතකොට විවේක බුද්ධිය අවශ්‍ය මෙන්න මේක නිසා සාමාන්‍ය සමාජයේ සිද්ධ වෙන දෙයක් දැන් උදාහරණයක් විදිහට චාප මහත්තයත් ඒක ගත්තා. අපේ බදු මුදලින් යැපෙන අපි වාහනේට පෙට්‍රල් ටික ගහලා දෙන අපි කාර්ය මණ්ඩලයේ මුදල් පඩිය ගෙවන කන බොන ටිකේ ඉඳන් අඳින පළඳින ටිකෙන් ඉඳන් අපි සියලු මුදල් බරපැන් දේශපාලකයන්ගේ දරලා ඒගොල්ලන්ගේ යකඩ සපත්තුවට පෑගිලා අපි ඉන්නවා. ඒ විවේක බුද්ධියක් නැති මිනිස්සු එහෙම දේවල් කරන්නේ. ඒ කල්පනාවක් නැති මිනිස්සු අලුත් විදිහට ලෝකයේ දිහා දකින්න පරිකල්පනයක් නැති මිනිස්සු එහෙම කරන්නේ. ඒ නිසා විවේක බුද්ධිය වැදගත්. දහම් පාසලේදී මේ විවේක බුද්ධිය ඇති කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න පාසලේදී අපිට ඕක කොහොමත් කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ විවේක බුද්ධිය ඇති වුණ කෙනා තමයි ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඊතාගරු කියන වගේ ගුණයයි නැනයයි දෙකම ඒ දරුවා තුල පෝෂණය වෙනවා. කෘත්‍රිම බුද්ධිය දැන් උදාහරණයක් විදිහට හිතන්න ඔය ඇත්ත මම කියනවට අධ්‍යයනය කරන්න ලංකාවේ වැඩිහිටි නිවාසවල ඉන්න වැඩිහිටියා අම්මලා තාත්තලාගේ දරුවෝ මොකද කරන්නේ කියලා. ලංකාවේ
වැඩිහිටි නිවාසවල ඉන්න වැඩිහිටියන්ගේ දරුවෝ මොකද කරන්නේ? ගමේ පොල් කඩනවද? මේ එහෙම නැත්නම් කුලී වැඩ කරනවද? එහෙම නැත්නම් වෙන මොනවා හරි අතේ රස්සාවක් කරනවද? නැහැ. 80%ක් වෘත්තීමය වශයෙන් විධායක ශ්‍රේණිවල ඉන්න අය. එහෙම නැත්නම් ඉංජිනේරුවරු, වෛද්‍යවරු, ගණකාධිකාරිවරු. ඇයි? දැනුම දීලා තියනවා දරුවට. අවශ්‍ය දැනුම දීලා තියෙන වෘත්ති අධ්‍යාපනයේට ඒ දැනුම පමණක් දීලා දරුවා නිවැරදි දරුවෙක් වෙයි කියලා හිතාගෙන බලාගෙන ඉන්නවා. අර රත්තරන් කිකිලියක් ගෙනල්ලා බිත්තර දානකම් බලන් ඉන්නවා වගේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති අය ගුණයෙන්, විවේක බුද්ධියෙන් ඒ අය පෝෂණය වෙලා නැහැ. අවම අය අම්මට තාත්තට වඳින විදිහවත් අවසාන අර්ථයෙන් දන්නේ නැහැ. අම්මා තාත්තත් ඒ තැනටම තමයි යොමු කරලා තියෙන්නේ. දහම් පාසල වෙනුවට ටියුෂන් පන්ති, අමතර පන්ති, අරව මේවා ඒවට යවලා. ඒ නිසා පළවෙනි කාරණය කවුද කෑ ගහන්නේ? කෑ ගහන්න එපා. අහගෙන ඉන්න. පළවෙනි කාරණය තමයි එහෙනම් විවේක බුද්ධිය ඇති කිරීම පිණිස දෙමාපියෝ දරුවන් කෙරෙහි ඒ දෘෂ්ටියෙන් බලන්න ඕන. මේ යන අධ්‍යාපන ක්‍රමයේ යන්න ඒකේ ගියා කියලා ලොකු වෙනසක් ඔය අයට වෙන්නේ නැහැ. අර එදා වේලා හම්බ කරගන්න කීයක් හරි හොයාගත්තා කියලා ඒගොල්ලෝ සම්මත කරලා තියෙන වෘත්තියන් ඇතුළේ ඉහළ වෘත්තියක් කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ වෘත්තිය ඇතුළේවත් ඒ ලබන වැටුප ඇතුළේවත් නෙමේ ජීවිතේ සැනසීම තියෙන්නේ කියන එක ඔබේ දරුවට ඔබ කියලා දෙන්න. අද වෙනකොට යුරෝපයේ පුරාම මේ බුදුදහමේ දාර්ශනික පදනම පිළිබඳ ලොකු කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඒ ඔක්කොටම සල්ලි තියෙන මිනිස්සු. ඒ ඔක්කොම මහ වෘත්තිකයෝ. ඒ ඔක්කොම බිලියනපතියෝ, කෝටිපති ව්‍යාපාරිකයෝ. හැබැයි ඒගොල්ලෝ අත්හැරීම පුරුදු කරමින් නැවත බුදුදහම තුලට පැමිණෙමින් ඉන්නවා. ඒ මොකද ඒ හොයාගන්න භෞතික සම්පත් ඇතුලේ තරඟකාරීව හොයාගන්න භෞතික සම්පත් ඇතුලේ මානසික සැනසීම නැහැ කියන එක දැන් ලෝකේ තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා ඒ தത്വෙට දැන් ලෝකේ පත් වෙමින් ඉන්නවා. එහෙනම් විවේක බුද්ධියක් ඔබේ දරුවට ලබලා දුන්නේ නැත්නම් දැන් ඔයත් ඕනත් දැකලා ඇතිය මම දැකලා තියෙනවා. අවශ්‍යතාවයට වැඩි අධ්‍යාපනයට නැඹුරු වෙන පාඩම් කරන ඉගෙන ගන්න අය සමහර ලාවට මානසික විකෘතිතාවයන් වලට පත් වෙලා තියෙනවා. මම දන්න කෙනෙක් ඉන්නවා අපේ ඉස්කෝලේ A level වලට O level වලට ඒ 9යි. දක්ෂම ශිෂ්‍යෙක්. හැබැයි A level කරන්න ගියාට පස්සේ යාට පිස්සු හැදුනා. වෛද්‍ය විද්‍යාව නැත්නම් භෞතික මේ ජීව විද්‍යාංශයෙන් කළේ. එහෙනම් අධ්‍යාපනය ලබලා දෙන අතරතුරේදී දරුවට විවේක බුද්ධියක් ලබලා දුන්නොත් එයා හිතන්න ගයි මේ අපේ සිස්ටම් එකේ තියෙනවා අවුලක්, අපේ රටේ තියෙනවා ප්‍රශ්නයක්, අපිව යම් තැනකින් හිර කරලා තියෙනවා, කොටු කරලා තියෙනවා, මේකෙන් එළියට යන්නේ කොහොමද කියන එක ගැන එයා හිතයි. ඒකට හිතන්න එයාට විවේක බුද්ධියක් දෙන්න. ඒක දහම් පාසල් ගුරුවරයාගෙත් ඔබෙත් වගකීම. මොකද ඔබ මේක වෙනස් කරන්නේ නැහැ. ඔබට මේක වෙනස් කරන්න වෙනස් වෙන්න ඕනේ මොකද්ද කියලාවත් ඔබට හිතා ගන්න බෑ. ඒක තමයි මේකේ තියෙන ඇත්ත. එතකොට ඒ විවේක බුද්ධිය තිබුණොත් තමයි ඒ අයට විචාර බුද්ධිය තියෙන්නේ. විචාර බුද්ධිය කියලා කියන්නේ යම් සිද්ධියක් ඇති වුණාට පස්සේ මේක වෙන්නේ ඇයි, මොකටද වෙන්නේ, මේකේ හේතුව මොකද්ද, මේක නැති කරගන්නේ කොහොමද, මේක නැති කරගන්න යොදන උපක්‍රම මොනවද කියලා හිතෙන එක. හිතන එක. ඒක විචාරශීලී. ඒ කියන්නේ යමක් හා කියලා පිළිගන්නෙත් නෑ කියලා ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඒ කියන්නේ විමර්ශනය කරනවා. දැන් ඔය ඇත්ත කොහොමද අද? UMP අපේක්ෂකයෙකුට නැත්නම් මේ එක්සත් ජාතික පක්ෂය කියන දේශපාලන පක්ෂයට කැමති කවුරු හරි කෙනෙක් හිටියොත් ඒකේ කියන ඕන ගම් කෙබරයක් ඔව් ඇත්ත කියලා විශ්වාස කරනවා. එහෙම පිරිසකුත් ඉන්නවා. ශ්‍රී ලංකාව නැත්නම් අනිත් පස්සේ අපි හිතමු පොහොට්ටුව කියලා. පොහොට්ටුවේ ඉන්න කවුරු හරි දේශපාලකෙක් මොනවා හරි කියනවා නම් ඔව් ඒක ඇත්තම තමයි කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඒගොල්ලෝ අරක ප්‍රතික්ෂේප කරනවා, මේගොල්ලෝ මේක ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ අරක පිළිගන්නවා, මේගොල්ලෝ මේක පිළිගන්නවා. ඒගොල්ලෝ ඒක පිළිගත්තට ඔයගොල්ලෝ ඒක පිළිගන්න එපා කියන එකයි අපේ අදහස. ඕගොල්ලෝ එදිහා විචාර බුද්ධියෙන් බලන්න. අපි දේශපාලන වශයෙන් පාටවලට, පක්ෂවලට, තැන්වලට විතැන් වෙලා ඉන්නේ, කේන්ද්‍රගත වෙලා ඉන්නේ ඔය කියන විවේක බුද්ධියක් නැති නිසා. ඔය කියන විචාර බුද්ධියක් නැති නිසා. ඒගොල්ලෝ කරලා දෙනකම් බලාගෙන ඉන්න නිසා. ඒ නිසා ඔබ එහෙම කළාට කමක් නැහැ, දරුවට ඒක පුරුදු කරන්න එපා. ඔබ මතවාදී මේ විදිහට වඳභාවයටපත් වුණාට කමක් නැහැ, දරුවව වඳ කරන්න එපා. ඔබ චින්තනමය වශයෙන් වඳභාවයටපත් වුණාට ප්‍රශ්නයක් නැහැ, දරුවව වඳ කරන්න එපා. ඒක තමයි අපේ ඉල්ලීම. අපි දන්නවා මෝරච්ච ගස් හදන්න බැරි බව. හැබැයි ඒ ගස් වලට පුළුවන් වැඩෙන පුංචි පැලවලට හෙවන දෙන්න. ඒ හෙවන ඔය ඇත්ත දුන්නේ නැත්තම් ඔය ඇත්තන්ගේ දරුවන්ගේ ජීවිතය අර චාප මහත්තයා කියෝ වගේ අපිට දුක් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒක. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය කියලා කියන්නේ, දහම් පාසල් ගුරුවරයා කියලා කියන්නේ පඩියට වැඩ කරන කෙනෙක් නෙමෙයි. එහෙම පඩියට වැඩ කරනවා නම් මම මුලින් කිව්වා වගේ පොල් කඩන එක ලාභයි.
ඒ ගුරුවරයාට ලැබෙන්න ඕන වටිනාකම සමාජ ඉස්සරහා ලබලා දෙන්න. එයාට තව යනුම්පද කියලා එක එක දේවල් කියලා මේ මිනිස්යාගේ ගමන නතර කරන්න එපා. ඒ මිනිස්යා කරන්නේ දෙමාපියෝ විදියට ඔයත් කරන්න ඕන දේ. ඒ නිසා සිංහලයේ අපි ජාතික සංවිධානයේ විදියට අද අපි දහම් පාසල් ගුරුවරු නැගීම සඳහා විශේෂ වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. දහම් පාසල් දරුවන්ට වගේම. එනම් ඒ විවේක බුද්ධිය දරුවට පුරුදු කළොත් දරුවා ඔය ඇත්තන්ට බැරි වෙච්ච වෙනස සමාජය තුල දරුවා කරයි. ඒ සඳහා පන්සල, සිවුර, දහම් පාසල නායකත්වයේ ගත යුතුමයි. තව එක කාරණයක් මම කියලා මගේ දේශනේ මම හමාර කරනවා. මේ චාප මහත්තයාත් මාත් කතා කරපු කාරණා ඇතුළේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් වැඩසටහන යන අතරතුරදී අහන්න පුළුවන්. අහන්න නිකන් බෑ බෑ වගේ නම් ලියලා එවන්න පුළුවන්. එහෙමත් ප්‍රශ්නයක් නැහැ නේ චාප මහත්තයානේ. අපිට ඕනේ කොහෙන් හරි අහන්න. ඔව්. චාප බණ්ඩාර මහත්තයා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. එතුමාව මෙතෙන්ට සම්බන්ධ කර ගැනීමට ලැබීමම අපිට සතුටක්. එතුමා පුස්තකාලයක් වගේ කෙනෙක්. එතුමාලගේ කවුද දැන් ආපහු කෑ ගහන්න පටන් අරගෙන? ඔය දහම් පාසලේ ළමයි තමයි කෑ ගහන්න පුතේ ඈ. වැඩේ කරන්න බෑ මෙහෙම. පැය භාගයක් පැයක් කියන එක අහගෙන ඉන්න බැයි නම් මේක කරන්න බෑ. තව විනාඩි 10ක් කොහොම ඉන්න. එතකොට ඊළඟට මට කියන්න ඕන කාරණේ තමයි මම ඔබ පූසාරියාගේ පුතෙක්මයි කියන එක තහවුරු කිරීම පිණිස තව කාරණයක් මට කියන්න ඕනේ. ඒ කියන්නේ අර පූජාව තියෙන එක පැත්තක තියලා පූස හොය හොය ඇවිදිනවා කියන කතන්දරේ. ඔය ඇත්තන්ගේ තියනවාද ගමේ මරණාධාර සමිතියක්? මොකද කරන්නේ ඒකේ? මරණාධාර සමිතිය මරණාධාර සමිතිය මොකද කරන්නේ? කවුරු හරි එක්කෙනෙක් කියන්නේ. මොකද කරන්නේ මරණාධාර සමිතිය? ඈ? මොනවද දෙනවා? පුටු දෙනවා. මොනවටද ටෙන්ට් එකක් දෙන්නේ? කියන්නේ නිකන් පාරේ යන ගමන් පුටු දෙනවා, ටෙන්ට් දෙනවා එහෙමද? මරණාධාර සමිතියෙන් කරන්නේ කෙනෙක් මැරුණට පස්සේ නේද? හරිනේ නේ මම වැරදි නම් කියන්න. කෙනෙක් මැරුණට පස්සේ ඒ මරණ ගෙදර වැඩ කටයුතු ටික සැලසුම් කර ගැනීමට උදව් කරන එක. අර පුටු හරි, ටෙන්ට් හරි, ඩෙස් හරි මොනවා හරි කමක් නැහැ දෙනවා, මුදලුත් දෙනවා ඒක හරි. දැන් අපේ පණ්ඩිතහරු මෙතන ඉන්නවා. පණ්ඩිතාන්නේ මේ ගමේ මිනිස්සු ඔක්කොම ටික දායක සභාවක් තියනවා කියලා කිව්වොත් පන්සලට එනවද? මම අපේ පන්සලේ නම් එන්නේ නැහැ. අපේ පන්සලේ එන්නේ නැහැ දායක සභාවක් තියනවා කියලා කිව්වට. දහම් පාසලේ ගුරු දෙගුරු රැස්වීමක් තියනවා කියලා කිව්වට ඒ තරම් එන්නේත් නැහැ. හැබැයි පන්සලේ ධර්මශාලාවට එන්නේ නැති මිනිස්සු ටික මාසෙකට වතාවක් හෝ දෙවතාවක් තියෙන මරණාධාර සමිතියට ස්ථිර වශයෙන්ම යනවද නැද්ද? යනවද නැද්ද? යනවා. එතකොට නිගමනය තමයි කියන්නේ ගමක් විදිහට පොදුවේ එක තැනකට එකතු වෙලා කතා කරනවා නම් ගමේ මිනිසුන්ට ඉඩ තියෙන්නේ මරණාධාර සමිතියේ විතරයි. දහම් පාසල දායක සභාවට කිව්වොත් කාන්තාව 10-12 දෙනෙක් එනවා. ගුරු දෙගුරු රැස්වීමක් කිව්වත් ඒත් කාන්තාව 10-12 දෙනෙක් එනවා. ඒ අරුණකොට මිනිස්සු එන්නේ නැහැ. එතකොට ගමක් විදියට එකතු වෙලා තමන්ගේ තියෙන සමාජ ආර්ථික දේශපාලන පෞද්ගලික ප්‍රශ්න ටික කතා කරගන්න තියෙන්නේ පොදුවේ මිනිස්සු එක තැනකට එකතු වෙනවා නම් ඒ මරණාධාර සමිතියේ විතරයි. මරණාධාර සමිතියටත් ඇවිල්ලා අපි මොනවා ගැනද කතා කරන්නේ? ජීවත් වෙන එකක් ගැනද? මොකක් ගැනද? සමාජයක් විදියට පොදුවේ කතා කරන්න තියෙන එකම තැනටත් අපි ඇවිල්ලා මාසෙකට වතාවක් එකතු වෙන එකම තැනටත් අපි ඇවිල්ලා කතා කරන්නේ මැරුණට පස්සේ ඒ දවස් 3 ගෙවා ගන්නේ කොහොමද? ඉතින් මේ වගේ දියුණු జాතියක් ලෝකේ කොහෙවත් ඉන්නවද? මේ වගේ පුදුම තරම් දුර දක්නා නුවණක් තියෙන දියුණු జాතියක් නැහැ. අපි තමයි ඒ జాතිය. ඒ කියන්නේ ජීවත් වෙලා දැන් ඔය ඇත්තෝ හිතන්න මාසෙකට ගන්න පඩියෙන් දරුවෝ ඉස්කෝලේ යවලා කාලා බීලා ලයිට් බිල් ටික වතුර බිල් ටික ගෙවලා පන්සලට දානේ දීලා ඒ වැඩ කටයුතු ටික ඉවර වෙනකොට රුපියල් 1000ක් 1500ක් නේ සාක්කුවේ තියෙන්නේ. ඒකෙනුත් රුපියල් 500ක්වත් අර කියන මරණාධාර සමිතියේ සමාජික මුදල විදිහට ගෙවන්න වෙනවනේ නේ. එතකොට ජීවත් වෙනකම්ම කැප වෙලා තියෙන්නේ එකතු වෙන්න පුළුවන් හැමතැනකම එකතු වෙලා කතා කරලා තියෙන්නේ මේ ජීවත් වෙන එකක් විදිහවත් නිවන් දකින්න විදිහවත් සසර සැපවත් කරගන්න එකක් ගැනවත් නෙමෙයි මැරුණට පස්සේ පෙට්ටිය ගන්නෙ කොහොමද කියන එකයි ඒ දවස් 3 ගෙවා ගන්නෙ කොහොමද කියන එකයි ගැන. දැන් එහෙම જાතියකට දියුණුවක් තියනවද?
එහෙම જાතියකට දියුණුවක් තියනවද? එහෙම જાතියකට දියුණුවක් තියෙන විදිහක් නැහැ. කොහොමද එහෙම જાතීන් ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි තියෙන විශේෂත්වය. එහෙම જાතීන් ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් ගමේ දැන් සිංහලයේ අපි ජාතික සංවිධානයේ විදිහට ලෝකයේ තුල දැන් සාකච්ඡාවක් ඇති වෙමින් තියෙනවා. ලංකාවේ ඇතුලේ දැන් සාකච්ඡාවක් ඇති වෙමින් තියෙනවා. මේ සිංහල ජාතිය වඳ වෙනවා, විනාශ වෙනවා. දැන් එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ එකේ රතු දත්ත පොතටත් මේ කියන සිංහල ජාතිය විනාශ වෙන ජාතියක් කියන එකට දැන් තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. රතු පාටින් නම් ලියලා තියෙනවා කියලා ලොකු සමාජ කතිකාවතක් තියෙනවා. ඒ කතිකාවත තිබුණට ඒ කතිකාව නැත්නම් නොපිරිහි තබා ගැනීම පිණිස වැඩපිළිවෙලක් අපට නැහැ. කියනවා ඔක්කොම කියනවා එහෙම එකක්. එකක් තියෙනවා පිරිහෙනවා දැන් ලොකු ප්‍රශ්නයක් එන්නේ කියලා. එතකොට සිංහලයේ අපි ජාතික සංවිධානයේ විදිහට අපි ගමේ තියෙන මරණයට ආධාර කරන මරණාධාර සමිතිය වෙනුවට ඕගොල්ලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් නෑ ඒකේ ප්‍රකාශන අවස්ථාව මැරියන් කියලා කියනවා වගේ එකක් නෙනේ. මැරුණොත් නේ දෙන්නේ. නොමැරි ඉන්න අයට දෙනවද? නෑ නොමැරි ඉන්න අයට දෙන්නේ නෑ. සුදුසුකම මැරෙන එක. බලන්න අපි ඒ වගේ දියුණුද කොච්චර දියුණුද කියලා. මැරෙනක තමයි සුදුසුකම මැරුණට පස්සේ තමයි දෙන්නේ. ඉන්නකම් එකතු කරලා තියෙන්නේ මැරුණට පස්සේ දෙන එකට. කුලකයක් විදියට. එතකොට ඒ වෙනුවට අපි යෝජනා කරනවා මරණාධාර සමිතිය වෙනුවට ගමේ උපත්ආධාර සමිතියක් හදමු. ජාතිය පිරිහෙනවා නම්, ජාතිය වෙනසෙනවා නම්, අපේ අම්මලා තාත්තලා දරුවෝ හදන්නේ නැත්නම්, ඒකට ආර්ථික ප්‍රශ්න නම් අපි ඒවට උත්තර හොයමුකෝ. මැරුණට පස්සේ දවස් 3 ගෙවා ගන්න විදිය ගැන නෙමෙයි. ජීවත් වෙලා ඉන්න අවුරුදු 40 50 60 70 කාලේ අපි සැලසුම් කරමු. අපිට ජාතියක් ඉදිරියට ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඕක දැනගෙනම ඔයත් හෙටත් මරණාධාර සමිතියට යනවද නැද්ද? ඒකේ වැඩ ටිකම ඉදිරියට කරගෙන යනවද නැද්ද? කරගෙන යනවා. ඒක තමයි පූසාරියාගේ පුතා වගේ කියලා කියන්නේ. හෙට දවසේ ඊළඟ දවසේ තියෙනකොට කෙනෙක් ගිහිල්ලා යෝජනාවක් ඉදිරිපත් කරනවා නම් මරණයට ආධාර විතරක් නෙමෙයි ගමේ සමාජිකයෙක්ගේ බිරිඳකට දරුවෙක් ලැබෙනකොට අපි උපතට ආධාර දෙන වැඩසටහනකුත් මේකේ ආරම්භ කරමු කියලා අන්න අර චින්තනමය දරිද්‍රතාවයක් නැතුව විමර්ශනශීලීව විචාර බුද්ධියෙන් විවේක බුද්ධියෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්න අපේක්ෂා කරන මිනිස්සු. ප්‍රශ්න ගැන කතා කර ඉන්දියට වැඩක් නැහැ. දැන් සිංහල පෞල් සංස්ථාව දරුවෝ දෙන්නෙකුට සීමා වෙන්න නොදී රැකගැනීමේ බරපතල වගකීමක් අපට තියෙනවා. ඇයි ඒ වගකීම? ලෝකේ තේරවාදී පන්සල් විශාල ප්‍රමාණයක් තියෙනවා මුළු ලෝකේ පුරාවටම. බෞද්ධ දර්ශනීය මුළු ලෝකෙටම අද අභියෝගයක් වෙලා තියෙනවා. ඇමරිකාවේ තියෙන පන්සලට ගල් ගහලා විනාශ කරන්න බැරි අන්තවාදියෝ නැත්තම් ආගමික කණ්ඩායම් මූලධර්මවාදීන් ඒ ගල් ගහලා ඒක විනාශ කරන්න හැදුවොත් හාමුදුරුවෝ බය කරලා ඒක නැති කරන්න හැදුවොත් ගැටලුවක් තියෙනවා. මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ජාත්‍යන්තර ප්‍රඥප්ති අරෝ මේවා තියෙන ඒක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා ඒගොල්ලෝ මේ සිංහල නැත්නම් මේ බුද්ධ ශාසනය නැමැති සමස්ත සන්දර්භය ඇතුලේ මුදුන් මුලට පහර දීලා තියෙනවා. ඒ තමයි සිංහල පවුල. සිංහල පවුල් සංස්ථාවට පහර දුන්නාට පස්සේ සංස්කෘතිකමය වශයෙන් අපි විශාල අගාධයකට ඇදලා දාන්න පුළුවන්. මම කියන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක කියලා මම මේ දේශනේ අවසන් කරනවා. දැන් නිකන් මට අත උස්සලා පෙන්නන්න 1970 දශකයට මෙහා ඒ කියන්නේ අවුරුදු 40ක් 50ක් වෙන අම්මලා තාත්තලා ඉන්නවනේ. අම්මලා තාත්තලා දරුවෝ 5 දෙනෙක් සිංහල අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෝ 5 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න අවුරුදු 50ට අඩු. අත උස්සන්න ඕනේ. ඉන්නවනම් එක්කෙනෙක්වත් නැහැ නේද? එක්කෙනෙක්වත් නැහැ. දරුවෝ 4 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. එක අම්මා කෙනෙක් ඉන්නවා. අම්මලා දෙන්නෙක් ඉන්නවා. අම්මලා 3 දෙනෙක් ඉන්නවා. දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. 1යි 2යි 3 දෙනයි 4යි 5යි. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. මම හිතන්නේ අර ගොඩම එක තැනකට එකතු කරත් ඊට වැඩි පිරිසක් ඉන්නවා. දැන් ඕක නිකන් සමාජ පරේක්ෂණයක් විදිහට දකින්නකො. දැන් තව කාරණයක් අපි හොයමු. අවුරුදු 30ට වඩා වැඩි නැත්නම් අවුරුදු 40ට වඩා වැඩි කියලා ගමුකෝ. අවුරුදු 40ට වඩා වැඩි ඔබේ පවුලේ අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ දරුවෝ 5 දෙනෙකුට වැඩි. කියන්නේ අම්මගේ සහෝදර සහෝදරියෝ 5කට වැඩියෝ 5ක් හෝ 5කට වැඩියෙන්
තාත්තගේ පැත්තේ සහෝදර සහෝදරියෝ 5ක් හෝ 5කට වැඩියෙන් ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා නම් අත උස්සන්න. ඔයාලගේ නෙමෙයි අම්මගේ තාත්තගේ. හෝ ඔයාලගේ පවුල් වලත්. ඔව්. බහුතරයක් එහෙම තමයි. දැන් එක සාධකයක් විදියට ගත්තොත් 1960 70 දශක වලින් ඉස්සරහා කියන්නේ ඕගොල්ලන්ගේ අපේ પરම්පරාවත් අපිට කලින් પરම්පරාවත් අතරේ සිංහල පවුල් සංස්ථාවේ යම්කිසි වෙනසක් පේනවනේ නේ. කලින් පවුලේ දරුවෝ 5-6 දෙනෙක් හිටියා 7-8 දෙනෙක් හිටියා ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අපේ પરම්පරාවේ දරුවෝ දෙන්නෙකුට ඒක සීමා වෙලා තියෙනවා. දැන් අලුතෙන් විවාහ වෙන්න සැලසුම් කරන දරුවෙක් වුණත් තමන්ගේ පවුල් සංස්ථාව සැලසුම් කරනකොට සැලසුම් කරන්නේ බිරිඳයි මමයි නැත්නම් ස්වාමි පුරුෂයයි මමයි දුවකුයි පුතෙකුයි හිටියානම් පොඩි ගේකුත් හදාගෙන පොඩි වාහනයකුත් අරගෙන රස්සාවකුත් තිබුණා නම් ඒ ඇති කියලානේ නේ. ඒකනේ අපේ පවුල් සැලසුම. එතකොට ඇයි මේ પરම්පරා දෙකක් අතර සිංහල පවුල් සංස්ථාවට සිද්ධ වුණේ මොකද්ද? ඒ සිදුවීම තුලින් සමාජයට සිද්ධ වෙන්න යන්නේ. දැන් ආයෙ කෑ ගහන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ආවේ පොත් දෙන්න නෙමෙයි කරුණාකරලා ඒක තේරුම් ගන්න. අපි ආවේ පොත් දෙන්න නෙමෙයි පොත් දෙන්න එනවා නම් මේ පොත් ටික අපි වාහනයක දාලා මෙතෙන්ට එවනවා. මේ කියන කතාව අහන්න කරුණාකරලා. මේ කියන කතාවට අවධානය යොමු කරන්න. මේකේ ඇත්තක් නැත්තක් තියනවාද කියන එක ප්‍රශ්න කරන්න අපේ. අපි සූදානම් ඒකට උත්තර දෙන්න. එතකොට પરම්පරා දෙකක් අතරේ සිංහල පවුල් සංස්ථාව කොහොමද ඇයි මේ වෙනස් වුනේ කියන ප්‍රශ්නෙට අපිට උත්තර හොයන්න වෙනවා. දැන් බලන්න මෙහෙම. ඒකට අපිට මෙහෙම උත්තරයක් හදාගන්න පුළුවන්. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පුළුවන්ද අපේ පඬිත හාමුදුරුවෝ ඉල්ලනවා ඒ ඉන්න දරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් ශාසනයට දෙන්න පැවිදි කරගන්න. දෙනවද ඔය අය? දෙනවද? දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් මම මේ අහන්නේ තුන් දෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. එක දරුවෙක් ශාසනයට පැවිදි කරගන්න දෙනවද? දෙන්න පුළුවන්ද? දෙන්නේ නැද්ද? නෑ. ඔව්. දෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නේ නැහැ නෙමෙයි දෙන්න බෑ. නේ? දෙන්නේ නැහැ නෙමෙයි අපි අහුවොත් ඇයි අම්මා දරුවෙක් දෙන්න බැරි? ඔය දෙන්න දාන්දුරුනේ ඉන්නේ දෙකයිනේ. ඔය දෙකෙන් එකක් දුන්නොත් කොල්ලා දුන්නොත් කෙල්ල විතරයි ගෙදර ඉතුරුනේ. අන්තිමේ මැරෙන්න යනකොට වතුර පොල් ටක්කත් කටට දාන්න එකෙක් නැති වෙයි කොහොමද කොල්ලා දීලා කියන එකනේ කියන්නේ නේ. ඒ කියන්නේ දෙන්න ඕන දෙන්න බෑ. දෙන්න ඕන කියන ඒ කියන්නේ දෙන්නේ නැහැ කියන එකට වැඩිය දෙන්න බෑ කියන එක ටිකක් සංකීර්ණ බවක් තියෙනවා. අසරණකමක් තියෙනවා ඒකනේ. තියෙන එකක් දී ගන්න විදිහක් නැහැනේ. එහෙම එකක් තියෙනවා. එතකොට සිංහල දරුවෝ දෙන්නෙක් දැන් මුළු මේ අපේ પરම්පරාව මුළු ලංකාවම දරුවෝ දෙන්නෙකුට දැන් සිංහල පවුල් සීමා වෙලා. එතකොට සිංහල අම්මා කෙනෙකුට සිංහල තාත්තා කෙනෙකුට සිංහල දරුවෙක් ශාසනයට පූජා කරන්න දෙන්න බැයි නම් දෙන්නේ නැත්තම් දෙන්න විදිහක් නැත්තම් බුදුදහම ආරක්ෂිතද අනාරක්ෂිතද? ඒක ප්‍රභාකරම් අවුරුදු 30ක් තිස්සේ කරපු ත්‍රස්තවාදයට වැඩිය භයානකද නැද්ද? භයානකයි. දැන් ලෝකේ පුරාවටම බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ හැම පන්සලකම ඉන්න තේරවාදී බුදුබණ කියන්නේ සිංහල හාමුදුරුවෝ. ලෝකේ පුරා බුදුදහමේ දාර්ශනික පදනම ව්‍යාප්ත වෙනකොට ඒ දාර්ශනික පදනමත් එක්ක හැප්පෙන්න බැරි මිනිස්සු හැප්පෙන්න බැරි තරම් පහළ මට්ටමේ ඉන්න ආගමික සම්ප්‍රදායන් ඒ පන්සල් වලට ගල් ගෙඩියක් ගහලා බෝම්බයක් ගහලා විනාශ කරන්න බැරි ආගමික සම්ප්‍රදායන් මුළු ලෝකෙම තියෙන පන්සල් තව අවුරුදු 20කින් 30කින් වැහෙන විදිහට වැඩපිළිවෙල හදලා තියෙනවද නැද්ද? හදලා තියෙනවා. සසුනට දරුවෙක් පැවිදි කරන්න සිංහල අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දෙන්න නැත්තම් බුදුදහම අනාරක්ෂිතයි. අනාරක්ෂිතත්වයේ තුල මේක මේ પરම්පරාව රැගෙන යන પરම්පරාව කඩාගෙන බිඳුවටම වැටෙනවා. එහෙනම් තේරුම් ගන්න එක පැත්තකින් මේ වෙලාවේ පහර දීලා තියෙන සිංහල සංස්කෘතිය මේ පෞල් සංස්කෘතිය නැමැති මුදුන් මුලට මේ සංස්කෘතිය සිංහල සංස්කෘතියේ පෞල නැමැති මුදුන් මුලට පහර දීලා තියෙන. දැන් තව කාරණයක් නිකන් හිතන්නකෝ. තව අවුරුදු 10කින් 15කින් මේ යන විදිහට අනිවාර්යෙන් රටේ යුද්ධයක් ඇති වෙනවා. පහුගිය අවුරුදු 30 පුරාවටම යුද්ධ කළේ ඔය ඇත්තන්ගේ දරුවෝ නෙමේද? මියගිය 30000ක් රණවිරුවන්ගෙන් අවම 29000ක්වත් සිංහල බෞද්ධ අපේ අය. අපේ සහෝදර සහෝදරියෝ නෑදෑයෝ හිතවන්තයෝ ගම්වාසී ඒ වගේ අය. දැන් දරුවෝ දෙන්නේ හදාගත්ත අම්මට තාත්තට පුළුවන්ද
අර පහුගිය කාලේ අවසාන සටන් කාලේ යනකොට ඵලයන් පුතේ ගිහිල්ලා යුද කරපන් රට බේරගනින් කියලා තමන්ගේ දරුවෝ යුද හමුදාවට දුන්නා වගේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සියලා දරුවෝ දෙන්නෙක් හදාගත්ත අම්මටයි තාත්තටයි පුළුවන් ද රටේ තව අවුරුදු 10කින් 20කින් යුද්ධයක් ඇති වුණොත් ඵලයන් මගේ පුතේ ගිහිල්ලා රට වෙනුවෙන් යුද්ධ කරපන් කියලා මේ යුද පෙරමුණේ මිනිස්සු මැරිලා වැටෙනවා දකින්නකොට උදේ පයින් ඇවිදගෙන ගිය මිනිස්සයා හවස පෙට්ටියක මේ සයනය කරලා ගෙදරට එවනවා දකින්නකොට ඒ අම්මට තාත්තට තමන්ගේ දරුවා දෙන්න පුළුවන්ද? දෙනවද? දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ නෙමෙයි දෙන්න බෑ. එනම් පුංචි පවුල රත්තරන් කියන සංකල්පය ඇතුලේ හෙට දවසේ මේ රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් කරලා තියෙනවා කියන එක පේනවද? ඒක ප්‍රභාකරම් කරපු තර්ජනයට වැඩිය බරපතලයි. හෙට දවසේ අපිට වෙඩි තියන්නේ දෙමළ මුස්ලිම් අන්තවාදී තරුණයෝ මේ රටේ ආරක්ෂක හමුදාවට ඇවිල්ලා. ත්‍රිවිධ හමුදාවට ඇවිල්ලා. අපි දරුවෝ හැදුව නැතුණාට ඒගොල්ලෝ හදනවනේ. රටේ ආරක්ෂක හමුදාවක් කොහොම හරි පවත්වාගෙන යන්නත් ඕන. එනිසා මේ පුංචි පවුල රත්තරන් කියන සමාජ සම්ප්‍රදාය වෙනස් කරන්න වෙනවා. ඒක වෙනස් කරන්න අලුත් විදියට හිතන්න වෙනවා. පැරණි සම්ප්‍රදායෙන් අත මිදෙන්න වෙනවා. ඒ සඳහා තමයි අපි කියන්නේ විවේක බුද්ධියක් ඇති කරගන්න වැඩිහිටියෝ විදියට, විචාර බුද්ධියක් ඇති කරගන්න වැඩිහිටියෝ විදියට, ඒ විවේක බුද්ධියත් විචාර බුද්ධියත් දරුවන්ටත් උගන්වන්න ඔබ ආරම්භ කරලා තියෙන වැඩේ දරුවෝ අවසන් කරයි. ඔබට ඒක අවසන් කරන්න බෑ. එනිසා මේ කියන සන්දර්භය යටතේ සිංහලයේ අපි ජාතික සංවිධානය මේ දහම් පාසල් දැනුවත් කිරීම වැඩසටහන් සහ උපත් ආධාර පිරිනැමීමේ වැඩසටහන් රට පුරාම සිද්ධ කරනවා. ඔය අයටත් ඔය තරුණ ජවයේ මේ වැඩිහිටි ජවය අපිත් එක්ක එකතු වෙලා මේ රටට ලබලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු හයියක්. ඔය ඇත්තන්ගේ මුතුන් මිත්තෝ මේ රට වෙනුවෙන් කරන්න ඕන යුතුයකම කළ නිසා තමයි ඔය ඇත්තෝ අද ඉඳගෙන මේ දේශනේ මෙතන අහන්නේ. අපේ මුතුන් මිත්තෝ අපේ රණවිරුව අපි වෙනුවෙන් ඒ යුතුයකම ඉටු කළේ නැත්නම් අපිට මෙහෙම දේශනයක්වත් නිදහසේ ශ්‍රවණය කරන්න බෑ. ඔබට අයිති සමාජ කාර්ය අද දවසේ ඉටු කළේ නැත්නම් ඔබේ දරුවෝ හෙට දවසේ ඔබට සාප කරනවා. අපේ අම්මලා තාත්තලා කාලා බීලා නිකන් නන්නත්තර වෙලා ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා මොකක්වත් ආරක්ෂා කරලා නැහැ කියලා. එනිසා ඒ දරුවෝ ඔබේ මල්ලගමටත් සොහනටත් සාප කරන තැනකටපත් කරගන්න එපා. අපි එකතු වෙමු. අපට පුළුවන් විදිහට මේ දේශපාලන සමාජ ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙමු. වෙනස් කරන්න උත්සාහ කරමු. එක තැනකින් පුංචියට පටන් ගන්න වැඩේ තමයි එක තැනකින් පුංචියට පටන් ගන්න දිය ගඟුල තමයි මහා විශාල ගඟක් වෙලා මුහුදට වැටෙන්නේ. ඒකට අපිට විභව ශක්තියක් තියෙනවා. ඒකට අපට හැකියාවක් තියෙනවා. ඒ නිසා සිංහලයේ අපි ජාතික සංවිධානයත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා මේ දේශපාලනික පාටපක්ෂ ભેදයක් නෑ. අපි සිංහල, අපි බෞද්ධ, අපි සිද්ධ කරන්නේ ජාතික දේශපාලනයක්. ජාතික දේශපාලනය ඇතුලේ අපිට යන්න පුළුවන් දවසක් අපි යනවා. ඒකේ යන්න බෑ කියලා තේරෙනකොට පන්සලට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නවා දන් දෙන්න මිනිස්සු ඉන්න නිසා. ඒ නිසා සිංහලයේ අපි ජාතික සංවිධානයේ විදේශගත අපේ විශේෂයෙන්ම අපි චන්දන මහත්මයා සිහිපත් කරන්න ඕන. එතුමාගේ ධන පරිත්‍යාගයෙන් තමයි මේ තෑගි භෝග සූදානම් කරගත්තේ. අපි කුවේට් ශාඛාවේ ඉන්න එතුමාගේ මං හිතන්නේ දරුවෝ බිරිඳ මෙතෙන්ට ඇවිල්ලත් ඇති. මං හිතන්නේ ලොකු ආඩම්බරයක් ඒ ආදරණීය බිරිඳටත් දරුවන්ටත්. තමන්ගේ දරුවෝ ගැන හිතන දෙමාපියෙක් වෙනුවට අනුන්ගේ දරුවෝ ගැනත් හිතන දෙමාපියෝ මේ රටේ ඉන්නවා කියන හොඳ උදාහරණයක්, ආදර්ශයක්. තමන්ගේ දරුවෝ ටික විතරක් ඉගෙන ගන්න ඕනේ, උන්ට විතරක් පොත්පත් ටික දෙන්න ඕනේ කියලා හිතන අම්මලා තාත්තලා ඉන්න සමාජයේ අපේ ගමේ දරුවොත් ඉගෙන ගන්න ඕනේ කියලා හිතන දෙමාපියෝ ඉන්න එක තමයි මේ රටට ජාතියට ආගමට වටින්නේ. එහෙම පිරිසක් තමයි සිංහලයේ අපි ජාතික සංවිධානයත් එක්ක ඉන්නේ. එහෙම වෙන්න කියන එකට තමයි අපි ඔබටත් ආරාධනා කරන්නේ. ඒ නිසා සිංහලයේ අපි ජාතික සංවිධානයේ චන්දන මහත්මයා ඇතුළු විදේශී අපේ ආදරණීය තරුණ පිරිසට අපි ස්තුතිවන්ත වෙනවා, පින්නනුමෝදන් කරනවා මේ කටයුත්තට ඒ අයගේ මූල්‍යමය දායකත්වයේ ලබා දීම සම්බන්ධයෙන්. අවසානම වශයෙන් මම මෙන්න මේ කාරණය කියලා මෙතනින් අවසන් කරනවා. මෙතන අපි හාමුදුරුවෝ 4-5 නමක් වාඩි වෙලා ඉන්නවා. මමත් ඉන්නවා මෙතන. අපට මේක හොඳට තේරුම් ගන්න. අපට පාත්‍රයේ අරගෙන එළියට බැස්සොත් දන් දෙන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා මේ රටේ. රටේ විතරක් නෙමෙයි ලෝකේ. අපි අර චාප මහත්තයා කිව්වා වගේ අපි මේ සමාජ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕන පිරිසක් නෙමෙයි. අපි පන්සලකට වෙලා බණක් භාවනාවක් කරගෙන ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරගන්න ඕන පිරිසක්. අපි මේ මෙච්චර අපි කතා කරන්නේ අපි මෙතෙන්ට ගොඩනැගිලා ඉන්නේ අපට දන් දෙන මිනිස්සු නිසා. එතකොට දන් දෙන මිනිස්සු විදියට ඔය ඇත්තන්ගේ ඉස්සරහා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ අපි දන්නවා, ඒක අපි තේරුම් කරලා දෙන්න ඕන. චාප මහත්තයා කිව්වා වගේ ඒක දන්න එකම මල වදයක් වෙලාවකට. නිදහසක් නැහැ ඔළුවට. එහෙනම් අපට හෙට දවසේ ආරක්ෂා කරන්න පරම්පරාවක් නැහැ. අපේ මේ භික්ෂුන් වහන්සේලාගේ ජීවිත මෙතනින් ඉවර වෙනවා. අපට හෙට දවසේ ආරක්ෂා කරන්න පරම්පරාවක් නැති වුණාට ඔබේ ලෙයින් මසින් උපදින දරුවෝ ඉන්නවා. ඔබට ආරක්ෂා කරන්න පරම්පරාවක් තියෙනවා.
ඔබට ආරක්ෂා කරන්න සම්ප්‍රදායක් තියෙනවා. ඔබට ආරක්ෂා කරන්න සංස්කෘතියක් තියෙනවා. ඔබේ සම්ප්‍රදාය ආරක්ෂා කරන්න නැතුව සංස්කෘතිය ආරක්ෂා කරන්න නැතුව ඒ සભ્યත්වය ආරක්ෂා කරන්න නැතුව නිකන් කල්ලතෝනි මිනිස්සු වගේ මැරිලා ගියොත් අවසාන අර්ථයෙන් ඔබේ ලෙයින් මසින් උපන්න දරුවම තමයි ඔබට සාප කරන්නේ. ඒ නිසා අපිට මේ කන බොන එකේ ප්‍රශ්නයක් නැහැ. අපිට දන් දෙන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපි ජීවිතවලට අවදානමක් අරගෙන මේ ප්‍රශ්නේ මුස්ලිම් අන්තවාදයේ සම්බන්ධව, කතෝලික ව්‍යාප්තවාදයේ සම්බන්ධව, දෙමළ බෙදුම්වාදයේ සම්බන්ධව, ජාත්‍යන්තර ඊනියා වැඩපිළිවෙළවල් සම්බන්ධව අපි කතා කරන්නේ මේ ප්‍රශ්න ඔබ තේරුම් අරගෙන මේවට ඔබ උත්තර හොයන්න ඕන. එහෙම නැත්නම් ඔබේ પરම්පරාව විශාල අනතුරකට ලක් වෙනවා. ඒ නිසා ඒක කරගෙන යන්න නම් අර පොල් කඩන මිනිස්සයාට වඩා අඩු වැටුපක් ලැබමින් තමන්ගේ නිස්සරණ අධ්‍යාසයෙන් තමන්ගේ ජීවිතේ කැප කරන දහම් පාසල් ගුරුවරයාට වටිනාකමක් දෙන්න. දහම් පාසල් ගුරුවරු ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ භූමිකාව ඉගෙන ගන්න. පොතේ දරුවගේ පොතේ හරි නැති වුණාට, තරු නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හිතේ හරි තරුයි තියනවා නම්. අම්මලත් දරුවා හරි අරගෙන තරු අරගෙන එනකම් බලාගෙන ඉන්න එපා පෙර පාසල් යවල වගේ. තරු තියෙන්න ඕනි, හරි තියෙන්න ඕනි මිනිහෙක්ගේ මනසේ. ඒ පොතේ නෙමෙයි. ඒ නිසා දහම් පාසල් ගුරුවරයා එතනට වැඩ කටයුතු කළොත් අපට සමාජයේ ගොඩනගා ගන්න පුළුවන්. අපිත් ඒ සඳහා උත්සාහ කරනවා. මේ අවස්ථාව ඊටාම හොඳින් ගුරුවරු ටික දරුවෝ ටික සංවිධානය කරලා තිනවා. බොහොම පිළිවෙලකට, ලස්සනකට, සැලසුමක් ඇතුව. ඒකටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒක අපේ ගෞරව ආදරයටපත් වුණා. ඒ නිසා ඉදිරියටත් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් තැන්වල අපි සම්බන්ධ වෙමු. විශේෂයෙන්ම මම ඉල්ලනවා දහම් පාසල් ගුරුවරු ටික අපිත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලන්ගේ දුරකථන අංක, ඔයගොල්ලන්ගේ ලිපින ටික ලියලා අපට දෙන්න. අපි ඔබ ඉදිරියේදී සම්බන්ධ කරගන්නම්. දහම් පාසල් ගුරුවරු විදිහට අපිට මේ රටේ කරන්න ලොකු වැඩක් තියෙනවා. ඒ වැඩේ අපි කරමු. ඒකට නායකත්වයේ ගන්න, මූලිකත්වයේ ගන්න අපි චාප මහත්තයලා ඕනතරම් මිනිස්සු ඉන්නවා. මේ අහපු කාරණා වලින් අර මෙතනින් නැගිටලා යනකොට පූසාරියාගේ පුතා වගේ තාමත් පූජාව තියන්න පූසෙක් හොයන මිනිස්සෙක් වෙනවද? එහෙම නැත්නම් මේ සම්ප්‍රදාය අතික්‍රමණය කළා සමාජයේ වෙනස් තැනකට අරගෙන යන්න හොඳ මිනිස්සෙක් වෙනවද කියන එක ඔබ හිතන්න. ඔයා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට ඔබ කරන දේ තමයි දරුවෝ කරන්නේ. දරුවන්ගෙන් අමුත්තක් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ වැරදි දේවල් කරලා. තෙරුවන් සරණයි. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics.